හරි කොහොමද හායි අයිබෝන් හැමෝටම මේ මාව ඇහෙනවද හැමෝටම චුට්ටක් කියන්න මාව ඇහෙනවද කියලා ඇහෙනවා සර් හරි අපි පටන් ගමු වෙනවා අද ටිකක් අපහසුයෙන් ඉන්නේ මේ ටිකක් උගුරේ අමාරු වගේ එනවා කමන්නේ අපි කරමු පාඩම ඔයාලට තියෙන්නේ මම හිතන්නේ ගිය සතියේ මම NMR එක සම්පූර්ණ කරා හැබැයි ඒකේ පළවෙනි chapter එකේ තව පොඩි කොටසක් අපිට තියෙනවා ඒ තමයි පළවෙනි chapter එකේ අපි part 1 part 2 තමයි කතා කරන්න තියෙන්නේ ඒකේ part 3 එක financial සහ ඊට පස්සේ general එක තමයි ඊළඟට තියෙන්නේ ඒව සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ නැහැ ඔයාලගේ syllabus එකට අදාළව යනකොට මොකද ඒකයි තියෙන්නේ financial පැත්ත ඒක සාමාන්‍ය exam එකේදී ගොඩාක් දුරට අහන්නේ නැති තරම් financial පැත්ත හැබැයි මේ කොටසේ තියෙන අපිට තියෙන මේ ප්‍රධාන විධායක නිලධාරියා නැත්නම් chief executive officer අනේ යාපත් කිරීම ගැන අහනවා exam එකේදී. එතකොට ඒකට ඔයාලා මේ දැනුවත් වෙලා ඉන්න ඕනේ කවුද ප්‍රධාන විධායක නිලධාරියා? එයා කොහොමද වැඩ කරන්නේ? එයා මොන අනටද යටත් වෙන්නේ? මොන කාරණා ටික දැනගෙන ඉන්න ඕනේ. ඉතින් chief executive officer කියන කෙනා තමයි මේ මුළු ස්ටාෆ් එකම හැන්ඩල් කරන කෙනා. ඉතින් මේ හැන්ඩල් කරන මේ chief executive officer සාමාන්‍යයෙන් පත් කරද්දී අපි සලකා බලන විශේෂ කාරණා දෙකක්. එකක් එයාට තියෙන්න ඕනේ post graduate නැත්නම් පශ්චාත් උපාධියක් තියෙන්න ඕනේ මොනවා පිළිබඳ ඖෂධ වේදය. එහෙම නැත්නම් medicine. හරි එහෙම නැත්නම් pharmacology. හරි එක්කෝ pharmacology pharmacy දෙකම. හරි ඔය තියෙන වගේ post graduate ඒ කියන්නේ පශ්චාත් උපාධියක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ යා. හරි අනිවාර්යෙන් එහෙම කෙනෙක් තමයි පත් කරන්නේ. එයා අනාගතයේදී ක්‍රියාත්මක වෙනවා කවුරු විදියටද? එයා අනිවාර්යෙන් මේ ඔතොරිටි එකේ ලේකම් විදියට ක්‍රියාත්මක වෙනවා. හරි ලේකම් විදියට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වෙනවා. අපි දැන් චුට්ටක් ඒ කොටස බලලා ඉමු. ඒ කියන්නේ ඔයාලගේ පළවෙනි chapter එකේ හරි අපි යනවා part 2 වලට. ඒ කියන්නේ part 2 වල තියෙන්නේ අනිකරම අපිට කතා කරන්න තියෙන්නේ chief executive officer ගැන කතා කරන්න තියෙන්නේ. right අපි පොඩ්ඩක් ඒක බලලා ඉමු කොහොමද ඒක වෙන්නේ කියලා. හරි මෙතන තියෙනවා මේ part 2 නේ. part 2 වල අපි right අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා සහ කාර්ය මණ්ඩලය. හරිනේ. ඉතින් මෙයා තමයි අපි දැනන් සිටිය යුතු ප්‍රධාන කෙනා. ඒ කියන්නේ මේ අධිකාරියේ ලේකම් මෙයා. අනිවාර්යෙන් මෙයා තමයි ලේකම් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේකෙදි සමහර අවස්ථාවලදී මෙයා ගැන ප්‍රශ්න අහනවා. හරි? right. එහෙනම් අපි කොහොමද බලමු මෙයාට සම්බන්ධ කතා ටික. හරි. ඔන්න බලා ගන්නමු. right මම පොඩ්ඩක් මේක මේ විදිහට ගන්නම් මේ තමයි අපි ඉන්න ස්ථානය ඊයේ සතියේ විද්‍ය වලට මතක ඇති අපි කතා කරා පළවෙනි chapter එකේ පළවෙනි කොටස establishment of the authority එක අපි establish කරා ඒකේ ඉන්න නිලධාරීන් ටික ඒකේ කාර්ය මණ්ඩලය වලට මතක ඇති දැන් චුට්ටක් කාට හරි මතක නම් මට පොඩ්ඩක් කියන්න බලන්න කවුද හිටපු කාර්ය මණ්ඩලයේ කියන්නේ ඒකේ members-ලා ටික මම කිව්වා කී දෙනෙක් ඉන්නවද? කාට හරි මතක නම් කී දෙනෙක් ඉන්නවද members-ලා? ඔන්න අදත් link එක නැති ප්‍රශ්න තමයි කට්ටිය හැමෝම අහන්නේ. හරි කියන්නකෝ ඔයාලා මම ඒ අතර ඒක දාන්නම්. කවුද members-ලා ටික? හරි කාටද කියන්න පුළුවන් නම් ඉක්මනට කියන්න මොකද අපි මේ පාඩම් කරනවා මම එක එක්කෙනාට බෙදලා දුන්නා දැන් ඒවා මතක් කරගන්න ඕනි මේ කොහොමද මේ පළවෙනි chapter එකේ තියෙන කොටස් ටික මට ඔක්කොම කලින් මෙන්න මේ ළමයි link එක ඉල්ලනවා link එක මොකක්ද කියලා අපි හොයාගමු ඉස්සෙල්ලා
හරි. හරි. කියන්න මම අහන් ඉන්නේ ඔයාලා කියන්න ටක් ගාලා. කවුද මේ NMR එකේ නැත්නම් මේකේ ඔතොරිටි එකේ ඉන්න නිලධාරීන් ටික? ටක් ගාලා කියන්නේ. නිල බලයෙන් පත් වෙන 3 දෙනෙක් ඉන්නවා කිව්වා. ප්‍රොෆෙසර්ස්ලා කී දෙනෙක්ද? දැන් මතක නැහැ. ඉතින් වැඩක් නැහැ. මම ගිය සති කිව්වා ඉවර වෙනකල් ඉවරලා විනාඩි 10ක තුල ඔක්කොම මතක් කරගන්න කියලා. ප්‍රොෆෙසර්ස්ලා 4යි. ඔව්. ප්‍රොෆෙසර්ස්ලා දෙන්නයි. ප්‍රොෆෙෂනල්ස් 4යි. කන්සල්ටන්ට්ලා 4යි. එක්ස් ඔෆිෂියෝ 3 දෙනා. එක්ස් ඔෆිෂියෝ 3 දෙනා DGHS ඊට පස්සේ Secretary of Treasury CEO ඊට පස්සේ ස්පෙෂලිස්ට්ලා 4 දෙනා කායික වෛද්‍ය VP සර්ජන්ට් පීඩියට්‍රීෂියන් ගයිනකොලොජිස්ට් ඊට පස්සේ ප්‍රොෆෙසර්ස්ලා දෙන්න ප්‍රොෆෙසර් ඔෆ් ෆාමසි ප්‍රොෆෙසර් ඔෆ් ෆාමකොලොජි ඊට පස්සේ ප්‍රොෆෙෂනල්ස් 4 දෙනා මැනේජ්මන්ට් law accountant and ඊට පස්සේ health right දැන් ඔයාලට මතකද ඊට පස්සේ මම කිව්වා මේ ඔතොරිටි එකේ ෆන්ක්ෂන් ටිකක් කිව්වා නේද මතකද ටිකක් මතක් කරගන්න දෙකක් තුනක් හරි කියන්නේ පටපට ගන්න මතකද ෆන්ක්ෂන් ඔතොරිටි එකේ powers and function of the authority කියන්නේ අපි කියන මේ ප්‍රොඩක්ට් එකක් ක්ලාසිෆයි කරනවා මොකද්ද ඩිවයිස් එකක්ද මෙඩිසින් එකක්ද නැත්නම් බෝඩර්ලයින් ප්‍රොඩක්ට් එකක්ද කියලා වර්ග කරන්න යාලට බලය තියෙනවා. හරි රෙජිස්ට්‍රේෂන් කරන්න බලය තියෙනවා. ෆාමසි රෙජිස්ට්‍රේෂන් කරන්න තියෙනවා. හරි awareness program පවත්වන්න බලය තියෙනවා. හරි data අපි මේ කලෙක්ට් කරන්න යාලට බලය තියෙනවා මේ මෙඩිසින් මේ මෙඩිකල් ඩිවයිසස් ඊට පස්සේ බෝඩර්ලයින් ප්‍රොඩක්ට් ගැන මේ data collect කරන්න බලය දෙනවා. ඊට පස්සේ සාමාන්‍ය good regulatory practice එකක් follow කරන්න මේ බලය තියෙනවා. යාළුවට අනිවාර්යෙන් regulatory ඒ කියන්නේ regulations පනවන්න බලය තියෙනවා. හරි මිනිස්ටර්ට උපදෙස් දෙන්න බලය තියෙනවා. ඉතින් ඕක තමයි යාළුවගේ තියෙන powers ටික. ඔයාලා ඇහුවොත් ඉතින් කොහොම මේවා වෙවි ඉන්න එපා වටපට ගාලා කියන්න ඕනේ. හරි. ඒකට ඔයාලා ලෑස්ති වෙන්න ඕන. තාම ඔයාලා ready වෙලා නැහැ. මට තේරෙන්නේ ඒක තමයි. right කමන්නේ. හරි. ඔන්න එහෙනම් අපි එනවා කවුද අධිකාරියේ ඉන්න ප්‍රධාන විධායක නිලධාරියා නැත්නම් චීෆ් එක්සිකියුටිව් ඔෆිසර්. හරි. එයා තමයි පත් කරන්න ඕනේ. එයා කවුරු වෙන්න ඕනද? හොඳට බලන්නකො. අධිකාරිය කියන්නේ මේක අමාත්‍යවරයා ඒ කියන්නේ අධිකාරිය විසින් අමාත්‍යවරයා විමසා පිළිගත් විශ්වවිද්‍යාලයක්. මම කියවනේ මෙයාට පෝස්ට් ග්‍රැජුවේට් එකක් ඒ කියන්නේ ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එයාට තියෙන්න ඕනේ ඖෂධ වේදය එහෙම නැත්නම් ඖෂධ වේදී ෆාමසි නැත්නම් ෆාමකොලොජි එහෙම නැත්නම් මෙඩිසින් මේවා පිළිබඳ පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. හරි සාමාන්‍යයෙන් අවුරුදු 5ක කළමනාකරන බලපොරොත්තුකුත් තියෙන්න ඕනේ. හරිනේ? ඒ කියන්නේ ලේසි නෑ. මෙයා සාමාන්‍යයෙන් මේ චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් මෙයා තමයි පස්සේ මේකේ ආයතනයේ ප්‍රධානිය බවට පත් වෙන්නේ. ඒ කියන්නේ මේකේ ලේකම් අධිකාරියේ ලේකම් මේ ආයතනයේ ප්‍රධානි. හරි. ඉතින් මෙයා යටතේ තමයි එයාගේ ස්ටාෆ් එක පාලනය වෙන්නේ. හරිද? ඉතින් අධිකාරියේ පොදු විධි විධානයන්ට සහ අධීක්ෂණයන්ට යටත්ව ප්‍රධාන විධායක නිලධාරියා විසින් අන්නේ අපි දැන් ඒවා කරගත්ත පොදු දේවල් ටික තියෙනවානේ. ඒ දේවල් වලට යටත්ව තමයි මෙයාට මේක පාලනය කරන්න පුළුවන්. කවුද? තමන්ගේ කාර්ය මණ්ඩලය. හරි. අධිකාරී කටයුතු නිසි පරිදි පවත්වාගෙන යන්න. හරි. අධිකාරී සියලු තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම් ගත යුතුයි. ඒ කියන්නේ මෙයාට තියෙනවා මේ වගකීම් ඔක්කොම තියෙනවා. හරිද? එකක් තමයි අධිකාරිය පිළිබඳ තනිකරම මොනවා කරන්නද? එයා අධිකාරියේ ලේකම් විදියට නැත්නම් මේකේ ඔතොරිටි එකේ ලේකම් විදියට ක්‍රියාත්මක වෙනවා වගේම එයාට හැකියාව තියෙන්න ඕනි. මොකද්ද? මේක නිසි පරිදි මේකේ ක්‍රියාකාරීත්වය වගකීමෙන් යුතුව ගෙනියන්නේ. ඉතින් ඕක තමයි ප්‍රධාන විධායක නිලධාරියාගේ ක්‍රියාකාරීත්වය. ඉතින් ඔයාලා ෂෝට් නෝට් එකනේ දැන් මේ ලියන්නේ. මේ හැලි ලියලා ඉන්න බෑ ඔයාලට.
හරි. ඉතින් විධායක නිලධාරියා ගැන සම්පූර්ණ විස්තරය ඔයාලගෙන් අහුවොත් එහෙම චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් කියන්නේ කවුද කියලා අහුවොත් එහෙම එයා පත් කරන තැන ඉඳන් හරි එයාගේ ෆන්ක්ෂන් දක්වා යන්න ඕනි. තප්පරයක් දෙන්න. ඉතින් එන ගමන් ඔය ලින්ක් එක ආවෙන්ද? ඔයාට අග්ගල්පර WhatsApp වල මෙසේජ් එකක් දාන්න මම මේ ලින්ක් එක වන්න. දැන් මම දාන්නේ. විනාඩි 5ක් විතර පටන් ගන්න. කවුද මේ HP ගුණසේකර ඉන්නවද මේකේ ලින්ක් එකෙන් සම්බන්ධ වුණාද? ඉන්නවද? ඔව් සර්. ඉන්නවනේ. හරි හරි. හරි මේ අදත් මේ ලින්ක් වල ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. මොකක්ද කියලා මට හිතා ගන්න බෑ. මම නෙමෙයිනේ දාන්නේ. ඉරත් නිවිස් දාන්නේ සමහරට එයාත් මොකක් හරි විශේෂ ක්‍රමයක් ඇති. හරි. එහෙනම් අපි යමු. හරි. මම බලන්නකෝ. හරි. ඇත්තටම චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් ක්‍රියාත්මක වෙද්දී ඔන්න ඔය කාරණා ටික තමයි අපි සලකා බලන්න ඕනේ. ඉතින් මේ ඔතොරිටි එකේ ලේකම් විදිහට මෙයා ක්‍රියාත්මක වෙනකොට මෙයාට තියෙන විශේෂ කාර්යයන් ටිකක්. හරිද? මිනිස්ටර් විසින් බැරි වෙලාවකවත් මෙයාව අයින් කරන්න ඕනි කියලා හිතුනොත් එයාට. එහෙම ඒව හිතනවනේ අපේ ලංකාවේ කට්ටියට. හරි. හිතුනොත් ඒක ලේසි නෑ. ඒකට තියෙන කාරණා කීපයක් එයාට ඒ කියන්නේ මිනිස්ටර් දැනුවත් වෙන්න ඕනේ. හරි. සාමාන්‍යයෙන් මේක කරගෙන යන්න බෑ කියන එක. Right? If he becomes permanently incapable of performing his duty. මේ duty හරියට මෙයාට කරා යන්න බෑ කියලා එයාට හැඟුණොත් එයාට මෙයාව අයින් කරන්න පුළුවන්. හරිද? If he has done any act which of the fraudulent or illegal character. එයා ටිකක් ඒ කියන්නේ මෙයා මේවයකට ගැලපෙන්නේ නැති එහෙම නැත්නම් එයා ටිකක් නීති විරෝධී වැඩ කරන කෙනෙක් නම් හරි මිනිස්ටර් පුළුවන් මොකද්ද ඔතොරිටි එකේ මේකෙන් අයින් කරලා දාන්න. ඉතින් ඕක තමයි ප්‍රධාන කාරණා දෙක. අනිත් එක තමයි එයා මිය යන්න ඕනේ. මිය ගියොත් ඒත් පුළුවන්. හරි දැන් මේක සිංහලෙන් කියවද්දී ඔයාලට සමහර වචන තේරෙන්නේ නැති වෙයි. මෙන්න මෙහෙමයි තියෙන්නේ. අධිකාරියෙන් තමාගේ පවර ලැබෙන හැකි සියලුම කර්තව්‍ය ඉටු කරන ලැබිය යුතුයි. එයාගේ ෆන්ක්ෂන් ටික මේ තියෙන්නේ අමාත්‍යවරයා විමසා පාසලෙන් හේතුන් මත ප්‍රධාන නිලධාරියා ධූරයෙන් ඉවත් කර ලැබිය හැකියි. අයින් කරන්නේ මෙහෙමයි. හරි? එයාට මේවා ඉෂ්ට කරන්න බැරි වුණා. පොඩ්ඩක් ඉන්න. හෙලෝ සමු. ලොග් වෙන්න බැයිද? සුමිතේ උඩ දාලා තියෙන ලින්ක් එකකින් තමයි එකතු වෙන්නේ. දැන් එකතු වෙන්නේ. සුමිත් එකතු වුණාද නැද්ද? සුමිත් කෝට් එකේ ඉන්නවද? සුමිත් ඉන්නවද ක්ලාස් එකේ? නැද්ද? ලින්ක් වල ප්‍රශ්න ආපුවම මම දැන් විලා යනවා. සුමිත් ඉන්නවද ක්ලාස් එකේ? නැද්ද? හරි. දැන් ඉන්නවනේ සුමිත්? ඔව් සර් හරි. හරි. රයිට්. එහෙනම් ඔන්න අපි යනවා මේකේ අධිකාරියේ මෙයාව අයින් කරන්න. චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් නැත්නම් ප්‍රධාන විධායක නිලධාරියා අයින් කරන්නේ කොහොමද? හරි. එයාට මේ කාර්යයන් කරන්න බෑ කියලා හැඟුණොත් එහෙම කාටද? මිනිස්ටර්ට. හරි. එයා වංචාකාරී හෝ නීති විරෝධී ස්වභාවයෙන් යම් ක්‍රියාවක් සිදු කරලා තියෙනවා. ඒ කියන්නේ එයා ගැලපෙන්නේ නැත්තම්. හරි. ඒ කියන්නේ මේ අධිකාරිය බැඳීම් වලට අගතිගාමීව කටයුතු කරනවා අයින් කරන්න පුළුවන්. හරි දැන් මේක අහන්න පුළුවන් එක්සෑම් එකේ ප්‍රශ්නයක් විදිහට කොහොමද අමාත්‍යවරයා විසින් හරි මේ ඔතොරිටි එකේ ප්‍රධාන විධායක නිලධාරියා අයින් කරන්නේ හරි මොකක්ද අයින් කරන්න ක්‍රමය පළවෙනි කාරණේ එයාට මේ ඩියුටි එක කරා යන්න බැරිව තිබ්බොත් දෙවෙනි කාරණේ එයා වංචාකාරයෙක් නම් නීති විරෝධී වැඩ කරනවා
ඒකෙදි. හරි? ඔය වගේ දේවල්. ඊළඟ මොකද? තව තියෙනවා කාරණා. එයාව අයින් කරන්න පුළුවන් ඊළඟ කාරණා තමයි මොකද්ද? අධිකාරිය විසින් මෙයා නීති විරෝධී කියලා කියන්නේ එයාගේ ක්‍රියාකාරීත්වය, එයාගේ වගකීම් හරි මේ නිකුත් කරන ලබන විධිවිධාන වලට එකඟ නැහැ කියලා කියනවනම් හරි ඒවා පැහැරලා දෙන්න අයින් කරන්න පුළුවන්. හරි? එහෙම නැත්තම් ප්‍රධාන විධායක නිලධාරියාගේ දූර කාලය පත් කරනු ලබන දිනේ සිට අවුරුදු 3ක් වන අතර අවුරුදු 3යි ඇත්තටම මෙයා පත් කරලා හැබැයි එයා නැවත පත් වෙන්න පුළුවන්. අවුරුදු 3කට පස්සේ ආයෙත් පත් වෙන්න නම් එයා නැවත පත් කර ලැබීම සුදුසුසෙකු වේ යුතුයි. හරි? එයා ඒ කාලය ඇතුළත වෙන වැරදි ක්‍රියාවන් කරලා තියෙනවනේ පත් කරන්නේ නැහැ. මේක මිනිස්ටර්ගේ අතේ තමයි ඉවර. සමහර මිනිස්ටර්ට මෙයා සාමාන්‍යයෙන් නේද අපි කියන ගොටු අල්ලනවා කියලා ඒවා කරේ නැත්තත් ඒක පුළුවන් මිනිස්ටර් අයින් කරන්න. හරිනේ? එහෙම දේවල් තියෙනවා. රයිට්. ඊළඟ කාරණා තමයි මෙයා මිය යාම. මිය ගියොත් අනිවාර්යෙන් ඔටෝමැටිකලි අයින් කරනවා. අයින් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ අර අපි තුන්වෙනි එකේදී කිව්වේ එයා වැරදි දේවල් කරා කියලා. එයා ස්වකීය දූරයෙන් ඉවත් කරනු ලැබීම හෝ එම දූරයේ දරන තනත්තා විසින් තත්කාර සඳහා අමාත්‍ය මේ කියන්නේ මෙයාට පුළුවන් ඉල්ලා අස් වෙන්න. හරි? තුන්වෙනි කාරණේ එයාට තමන්ට මේක කරා යන්න බෑ කියලා ලියුමක් දීලා ඉල්ලා අස් වෙන්න පුළුවන්. ඒක තමයි ඊළඟ. හරි? ඉතින් මේ කාරණා ටික තමයි ප්‍රධාන විධායක නිලධාරියා අස් කරන්න සහ අස් වෙන්න පුළුවන් කාරණා ටික. මොනවද කාරණා ටික? එකක් තමයි පළවෙනි එක එයාට ඒ කාර්යයන් හරියට කරා යන්න බෑ අපොහොසත් වීම. දෙවෙනි එක තමයි එයා නීති විරෝධී නැත්තම් මේ පනතට එකඟව නැතුව වංචාකාරී විදිහට ක්‍රියාත්මක වීම. තුන්වෙනි එක තමයි මේ පුද්ගලයා මිය යාම. හරි? මිය යාම. ඒ කියන්නේ හතරවෙනි එක තමයි මෙයාට ඉල්ලා අස් වෙන්න පුළුවන් අමාත්‍යවරයාට ලියුමක් දීලා. ඔන්න ওই ටික තමයි සාමාන්‍යයෙන් ඒ අදාළ නිලධාරියා ඉවත් කරන ක්‍රම. හරිනේ? රයිට්. දැන් ඉවත් කරා වගේ නෙමෙයි. එයා පුරප්පාඩු වුණාම ඒතන කෙනෙක් පත් කරන්නත් එපේ. නේද? පත් කරන්නේ කොහොමද? අනිවාර්යෙන් පත් කරනු ලබන්නේ කවුද? මේ කාර්ය මණ්ඩලයේ ඉන්න වෙනත් කෙනෙක්. එයා මේ කියන්නේ යෝග්‍ය කෙනෙක් තමයි. නිකන් මේවා කරන කෙනෙක් බෑ. යෝග්‍ය කෙනෙක් පත් කරන්න බලය තියෙනවා. හරි? ඒත් පත් කරන්නේ කවුද? අමාත්‍යවරයා. හරි? ඉතින් ඔන්න ඔය විදිහට පත් කිරීම කරන්න පුළුවන් తాවකාලිකව කෙනෙක් ඊළඟට පත් වෙනකන්. රයිට්. මේ තමයි ඉතින් ඊළඟ කොටස වලට තියෙන සාමාන්‍යයෙන් අපි කියනවා මේකෙදි authority may be appoint such technical and other officers and employees as may be necessary for the efficient discharges of this function. ඒ කියන්නේ මේ වැඩේ කරන්න පුළුවන් හොඳ කාර්යක්ෂම කෙනෙක් වෙන්න ඕනි පත් කරන්න. හරි? The authority may be in respect of the officers and employees appointed to the authority under subsection 1. හරි? ඉතින් මේකෙදි අනිවාර්යයෙන් මේ නිලධාරීන් මේ විදිහට මේ පළවෙනි උපවාග්‍යයන්ට පත් කරන්න පුළුවන්. හරි? ඒ පත් කරද්දි මෙන්න මේ දේවල් අනිවාර්යයෙන් බලන්න. හරිද? එම නිලධාරියා සහ සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන් විනය පාලන ක්‍රියාත්මක කිරීම සහ එම නිලධාරියා හා සේවා නියුක්තිකයන් සේවයෙන් ඉවත් කරනු ලැබිය හැකිය. හරිද? එයාව මේ වගන්ති වලට යටත් තමයි පත් කරන්නේ. ඊට පස්සේ ආණ්ඩුවේ අදාළ මාර්ගෝපදේශ වලට අනුව එම නිලධාරියා සහ සේවා නියුක්තිකයන් සඳහා ගෙවිය යුතු පරිශ්‍රාමික අනුක්‍රමණික නියම කරනු ලැබිය හැකිය. හරි? ඉතින් මේක සාමාන්‍ය මේ සිංහල වචන වලට මට නම් අවුල් සිංහල වචන. හරි? සාමාන්‍ය මෙයා කියන්නේ exercise disciplinary control over dismiss such officer. එයාව කෙලින්ම මොනා කරන්න පුළුවන්ද? මේ dismiss කිරීමේ බලය තියෙන අය මොකක් හරි disciplinary action ගත්තොත්. ඊට පස්සේ එයාට ගෙවීම් කිරීම. හරිද? සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව ගෙවන්න පුළුවන්. සාමාන්‍යයෙන් දීලා තියෙන ගයිඩ්ලයින් වලට අනුව. ඊට පස්සේ determine the terms and conditions of employment of such officers and employees. හරිද? එයාගේ තියෙන නීති රෙගුලාසි ටික ගැන අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ establish a staff welfare and social security scheme. හරි? For the benefit such officers and employee and make contribution to any such scheme. ඒ කියන්නේ අතර මේ නිලධාරියා සාමාන්‍යයෙන් මේ සේවා නියුක්තිකයන්ගේ සුභසිද්ධිය උදෙසා අපි කරන ක්‍රියාවල තියෙන සුභ සාධක ක්‍රියාමාර්ග අන්න ඒවා සාමාන්‍යයෙන්
මෙයාටත් අදාළ වෙනවා. හරි? මේ හැම දෙයකටම මෙයාටත් අදාළ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලගේ ප්‍රශ්නයක් විදිහට අහන්නේ මේ චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් හරි පත් කිරීම එයාගේ ක්‍රියාකාරීත්වය එයා ඉවත් කිරීම නැවත කෙනෙක් පත් කිරීම. ඔන්න ඔය කාරණා ටික තමයි මේ කොටසට අදාළව එන්නේ. ඉතින් මේක හැල්ලක් විදිහට තියෙනවා සෑහෙන්න. හරිද? ඉතින් මේවා ඔයාලට කියවන්න ගියපුවම එපා වෙනවා. හරිද? මේ ඊට පස්සේ දෙන අධිකාරී කාර්ය මණ්ඩලය රජයේ නිලධාරීන් පත් කළ යුතු බව. මේ ඔක්කොම තියෙනවා. හරි. ඉතින් අපෙන් අහන්නේ එක්සෑම් එකේදී මොනවද කවුද චීෆ් එක්සිකියුටිව් ඔෆිසර්? එයා පත් කරන්නේ කවුද? එයාගේ ෆන්ක්ෂන් මොනවද? එයා ඉවත් කරන්නේ කොහොමද? එහෙම කෙනෙක් ඉවත් කරොත් නැවත පත් කරන්නේ කොහොමද? ඔන්න ඔය ටික තමයි අහන්නේ. ඒකින්ද අපි චුට්ටි නෝට් එකක් දාගමු මේ විදිහට. හරි? දාගමු අපි එහෙනම් මෙහෙම. මෙතන ඉස්සරහට යමු. ඔයාලා මම මේ ඔය නෝට් එක මම ඔහොම පෙන්නුවාට ඔයාලා ෂෝට් නෝට් එකක් යනවා. මොකද ඇක්ට් එක ඕන වෙලාවක නම් බලන්න පුළුවන්. ෂෝට් නෝට් එක කවදාකවත් කොහෙන්වත් ගන්න බෑ. හරි? රයිට්. හරි. එහෙනම් යන් අපි appointment of chief executive officer. Chapter 2 name. Sorry, chapter 1 part 2. Appointment of chief executive officer. හරිනේ? හරි. දැන් මොකද කියන්නේ? මෙයා සාමාන්‍යයෙන් කවුද පත් කරන්නේ? appointed by කවුද? minister. point විදියට ලියමු. නැත්තම් ඔයාලට මේක නම් මතක තියාගන්න බෑ. appointed by minister. එයා මොන වගේ වෙන්න ඕනද? මිනිස්ටර් පත් කරන්න පුළුවන් වුණාට වැඩක් නැහැ. ඒ කෙනා මොනවා වෙන්න ඕනද? එයාට තියෙන්න ඕනි ඩිග්‍රියක් තියෙන්න ඕනි. අවුරුදු 5ක කළමනාකරන පළපුරුද්දක් තියෙන්න. right. He should be he or she he should be postgraduate. මොනවා සම්බන්ධයෙන් postgraduate වෙන්නේ? pharmacy, medicine, pharmacology. ඔය තුනෙන් එකක්. pharmacy ඒ කියන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලෙක ඉන්න ඕනේ. හරි? pharmacy, pharmacology ඊට පස්සේ medicine මේවා හා සම්බන්ධ post graduate degree එකක් තියෙනවා. හරි? right. post graduate කෙනෙක් වෙන්න ඕනේ යා. right. ඒ වගේ මෙයා ලංකාවේ යුනිවර්සිටි එක ඉන්න ඕනේ. right? should be in Sri Lankan approved university. ඒ වගේම එයාට තියෙන්න ඕනේ මොකද්ද? 5 year management experience. හරිනේ? ඔන්න ඔය ටික කියන්න ඕනේ chief executive officer appoint කරද්දී මෙන්න මේ කාරණා ටික බලපං. හරි? right. ඊළඟට මෙයා කොහොමද මෙයාගේ ක්‍රියාකාරීත්වය? හරි? සාමාන්‍යයෙන් මෙයාගේ වැඩේ මොකද්ද? මෙයා ඇවිල්ලා අපොයින්ට් කරාට පස්සේ එයා කවුද වෙන්නේ? එයා තමයි මේ අධිකාරියේ සෙක්‍රටරි. හරි? CEO, Chief Executive Officer, is the secretary of
the authority of the authority ඔන්න ඔය වගේ කෙටියෙන් ලියන්න පුළුවන් වෙන්න ඕන වලට මෙයා ගැන මට නම් හරියයි වගේ යද නේද හරියම හරි right එයා මොකද්ද කරන්න ඕනේ එයා තමයි in charge එයා තමයි හවුද in charge නැත්නම් එයා තමයි මේ staff එකේ in charge වෙන්නේ he is the in charge of the staff කියලා වරහෙන්ද දාගන්න NMRA National Medicine Regulatory Authority එකේ එයා තමයි chief හරි එයා මොකටද වග කියන්න ඕනේ මේකේ ක්‍රියාවන් හරියට පවත්වා ගන්න යන්න හරිද right ඊට පස්සේ මෙයා මේක හරියට පරිපාලනය කරන්න ඕනේ ඊට පස්සේ මෙයා මොකද කරන්න ඕනේ සෙක්‍රටරි විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ හරි කාරණා තුනක් තියෙනවා එකක් තමයි හරියට පරිපාලනය කරගෙන යන්න ඕනේ හරියට මේකේ පනත තියෙන දේවල් හරි නැත්නම් ඔතොරිටි එකේ තියෙන දේවල් හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ වගකීමෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ හරි තීරණ ගන්න ඕනේ නිවැරදි වෙලාවට හරි ඊට පස්සේ එයා ක්‍රියාත්මක වෙන්න ඕනේ කවුරු විදිහටද සෙක්‍රටරි විදිහට හරි ඒ වගේම decision ගන්න ඕනේ හරියට right responsible for the execution of all decisions yeah responsible for execution of all decisions හරි all decisions සියලු තීරණ හරියට ගන්න ඕනේ හරියට ක්‍රියාත්මක කරවන්න ඕනේ ඊට පස්සේ right ඔන්න ඔය කාරණා ටික කියා ගන්න පුළුවන් නම් හරි මේ තමයි chief executive officer ගැන කියන කතා ටික හරි මොනවද කතාද නෑ මොනවද එයා අපොයින්ට් කරන විදිය එයාට අපොයින්ට් කරන්න තියෙන ඕනේ සුදුසුකම් ටික ඊට පස්සේ එයාගේ ෆන්ක්ෂන් ටික එයා තමයි සෙක්‍රටරි වෙන්නේ එයා තමයි ඉන්චාර්ජ් ඒ කියන්නේ මේ ස්ටාෆ් එක පාලනය කරන්න එයා සම්මානාව සම්බන්ධීකරණය කරගෙන පාලනය කරන්න ඕනේ ඊට පස්සේ එයා තමයි සියලු ඩිසිෂන් ගන්න හරි වෙලාවට හරි විදිහට හරි එයාට හැකියාව තියෙන්න ඕනේ හරි ඊට පස්සේ අපි බලනවා මේ චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් ඉවත් කරන විදිය හරි ඉවත් කිරීම හරි අපොයින්ට්මන්ට් හරි ඊට පස්සේ අපි ඉවත් කිරීම ඒවා ලියා ගන්නවා නේද ඔයාලා how to remove chief executive officer right chief executive officer කෙනෙක් ඉවත් කරන්නේ කොහොමද හරි ඔයාලා චුට්ටක් ආපහු පෙන්නන්නම් ඒක ඉවත් කරන විදිය කොහොමද ඉවත් කරන්නේ ඔයාලට තේරෙන විදියට මොකද කරන්නේ මිනිස්ටර් තමයි ඉවත් කරන්නේ හරි එතකොට මිනිස්ටර් ඉවත් කරන්න හේතු තියෙනවා මෙයා හරියට මේකේ ක්‍රියාකාරීත්වයන් හරියට නිසි පරිදි කරන්නේ නැති වෙනවා අනිත් එක එයා නීති විරෝධී එහෙම නැත්නම් දූෂිත පුද්ගලයෙක් වෙනවා කියන්නේ එයා වැරදි ක්‍රියාව ඉලීගල් වැඩ කරනවා ඒක හරියන්නේ නැහැ හරි ඊට පස්සේ එයා මොනවා වෙන්න ඕනද එයා මිය ගියොත් ඊළඟට එයාට ඉල්ලා අස්වීමක් කරොත් ඒ කියන්නේ ඉල්ලා අස්වෙන්න ඒ කියන්නේ ලිඛිතව ලියුමක් දුන්නොත් අමාත්‍යවරයාට මට මේක තවදුරටත් කරගෙන යන්න බෑ මම මේ තනතුරෙන් ඉල්ලා අස් වෙනවා කියලා ලියුමක් දීලා අස් කරන්න පුළුවන්. හරි. ඉතින් ওই කාරණා ටික තමයි තියෙන්නේ. ඒක අපි හරියට ලියන්න ඕනේ. අපි බොහොම කෙටියෙන් දාගමු ඕකේ තියෙන හින්දා පළවෙනි එක. හරි. right. පළවෙනි එක. ඔය බලන්න ඔයාලගේ මේව අහනවා. ඒකයි මම මෙච්චර දඟල කියන්නේ. right. පේනවා ඇතිනේ නේද? right. right. පළවෙනි එක
අපි දාගමු කොහොමද මෙයා ඉවත් කරන්නේ? How to remove. හරි. right. පළවෙනි එක. මොකද ඉන්නේ? Permanently incapable of performing his duties. පළවෙනි එක දාගන්න. Incapable of performing his duties. Incapable. ඔය ඔක්කොම ලියන්න ඕනද ඔයාලා? නෑ. සරලව ඒ අදහස දෙක ලියවන නැති ඈ. Incapable of performing his duties. හරිනේ. දෙවෙනි කාරණාව. කවුද අයින් කරන්නේ? removed by minister. ඊළඟ කාරණාව. ඊළඟට තමයි if he has done any act which is of a fraudulent. හරි fraudulent කිව්වේ මොකද්ද? නීති illegal නීති විරෝධී දූෂිත නේද? right? ඔක සිංහල වචනේ හරියටම මේ තියෙන්නේ දැන් කියන වංචාකාරී. ඒක තමයි අදහස. fraudulent. හරි? right. if he has done any act which hari ඒවා ඔක්කොම ලියන්න බා fraudulent or illegal character දාගන්න එහෙම මොකද fraudulent or illegal character එකක් තියෙනවා illegal character hari fraudulent or illegal character හරිද ඒ නිසා මොකද වෙන්නේ? එයා prejudicial to the interest of the authority. ඒ කිව්වේ එයා ඇවිල්ලා මොකද කියන්නේ? සාමාන්‍යයෙන් ඔයා අධිකාරියේ බැඳීම් වලට අගතිකාමීව කටයුතු කරන කෙනෙක් නම් තමයි මෙයා අයින් කරන්නේ. එහෙම නැත්නම් දැන් මේව අපි කියනවා fraudulent or illegal character. එහෙම නැත්නම් prejudicial to the interest of the authority. හරිනේ right දැන් වැඩි කොහොමද හරි ඊට පස්සේ ඊළඟ තුන්වෙනි කාරණාව තමයි has failed to comply with any direction issued by the authority එකෙන් දෙන හරි එයා authority එක විසින් දෙන මොනවාද විධිවිධාන වලට එකඟව ක්‍රියා නොකිරීම හරි විධිවිධාන වලට එකඟව ක්‍රියා නොකිරීම අපි ඉතින් ඔක කෙටියෙන් ලියනවා මොකද්ද fail to comply with direction issued by the authority fail to comply with direction of the authority හරිනේ right ඔන්න අයින් කරන්න පුළුවන් කාරණා ප්‍රධාන තුන ඊට පස්සේ අපිට පුළුවන් තව එකක් කියන්න ඉවත් වෙන ඔටෝමැටිකලි අවුරුදු 3කට තමයි මෙයාට බලය ලැබෙන්නේ අවුරුදු 3න් පස්සේ ඔටෝමැටිකලි අයින් වෙනවා හැබැයි එයාට ආයෙ පත් වෙන්න පුළුවන් එහෙනම් ඊළඟ කාරණාවක් අපිට දැන් මේකේ මේක රිමූව් නෙමෙයි ඔටෝමැටිකලි අයින් වෙන ක්‍රම හරිද right ඊට පස්සේ දාගමු අපි ඊළඟ මොකද්ද after complete the 3-year service after completion of 3-year service as chief executive officer හරිද right ඊට පස්සේ අපි කියන්න පුළුවන් ඊළඟ කතාව තමයි මොකද්ද chief මෙයා මේක මිය යාම හරි මිය ගියොත් අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ අලුත් කෙනෙක් පත් කරන්න ඕනේ හරි ඉතින් සාමාන්‍යයෙන් අපි කියනවා මිය ගියොත් එහෙම නැත්නම් තමන්ගේ දූරෙන්
ඉල්ලා අස්සුනොත් එතන වේකන්ට් වෙනවා. හරිද? රයිට්. ඒකත් අපි දාගමු. දාගමු කොහොමද? ඊළඟ කාරණේ හරි. ඒකත් තමයි death of CEO. ඊළඟ ඉල්ලා අස්සනවල මොකද්ද කියන්නේ? ඉල්ලා අස්සනවල මොකද්ද කියන වචනේ? resignation. හරි. resignation. කාටද මේ ලියුම දාන්නේ? ඉල්ලා සීමේ ලියුම resignation. resign වෙනවා. resignation of chief executive officer. right. දැන් බලන්න. හරිනේ වැඩේ? දැන් මේව අහනවා. දැන් ඔයාලගෙන් අහුවොත් එහෙම chief executive officer ගැන කතාව මුලින් කිව්වා. එයා කවුද පත් කරේ? එයාගේ ක්‍රියාකාරීත්වය මොකද්ද? එයාගේ සුදුසුකම් මොනවද? කොහොම අපි කියනවා. ඊට පස්සේ අහනවා දැන් මෙයා පත් කරලා ඔක්කොම කළේ ඉවරයි. දැන් මේ යකා ටික කාලයක් ඇද්දි මොකද වෙන්නේ? වැඩ කරන්නේ නැහැ. හරි? පිස්සු නටනවා. ඒකෙන් මොකද වෙන්නේ? මෙයාව අයින් කරන්න සිද්ධ වෙනවා. අයින් කරන ක්‍රම ටික. අයින් කරන ක්‍රම තුනක් තියෙනවා. ඔටෝමැටිකලි අයින් වෙන ක්‍රම තුනක් තියෙනවා. හරිද? අයින් කරන ක්‍රම තුන තමයි එයා හරියට වැඩ කරන්නේ නැත්නම් එයාගේ ඩියුටි හරියට කරන්නේ නැත්නම් අමාත්‍යවරයාට පුළුවන් අයින් කරලා දාන්න. හරි? ඊළඟ එක්කෙනා තමයි එයා නීති විරෝධී එහෙම නැත්නම් ෆඩුලන් කියන වචනේ ආයෙත් මට අමතක වුණා. මොකක්ද හරි වචනේ? වංචාකාරී. අන්න. වංචාකාරී විදිහේ කරප්ට් එකක් නම් අයින් කරන්න පුළුවන්. හරිද? ඒ වගේම එහෙමත් නැත්නම් මොකද්ද? prejudicial of the interest of the authority. හරි? authority එකේ ක්‍රියාකාරීත්වයට මෙයා නිකම් වර්ධකාරී විදිහට හැසිරෙනවා නම් මෙයා හරියන්නේ නැහැ. අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ fail to comply with direction of the authority. හරි? අපේ authority එක මගින් දෙන උපදෙස් වලට විධිවිධාන වලට අනුගත නොවි ඉන්න කෙනෙක් නම් අයින් කළා දාන්න පුළුවන්. ඒ බලය තියෙන මිනිස්සුන්ට. හරි? ඔන්න ඔය කාරණා ටික හින්දා එයා remove කරන්න පුළුවන්. හැබැයි automatically remove වෙන ක්‍රමත් අපි ඕකෙම කියන්න ඕනේ. හරි? කොහොමද එන්නේ? එකක් එයාගේ සේවා කාලය අවුරුදු 3 සම්පූර්ණ කරපුවම. හැබැයි එයාට නැවතපත් වෙන්න පුළුවන් අවුරුදු 3 කට පස්සේ සුදුසුකම් තියෙනවා. අර කාලේ හොඳට වැඩ කරා. හරි? ඊට පස්සේ එයාගේ මිය යාම. ඊළඟට එයාගේ ඉල්ලා අසීම කාටද බාර දෙන්න ඕනේ එළියම? අමාත්‍යවරයාට දෙන්න ඕනේ මිනිස්ටර්ට. හරි? ඔන්න ඔය කාරණා ටික හින්දා අපි chief executive officer ගැන කතා කරනවා ඔන්න ඔය වචන වලින්. එයා කිරීම, එයාගේ සුදුසුකම්, එයාගේ duties, එයා ඉවත් කිරීම, එයා automatically ඉවත් වෙන ක්‍රම ඔය ටික තියෙනවා. හරි? ඔය ටික හරියට ඔයාලට කියා ගන්න පුළුවන් නම් මේක ප්‍රශ්නයක් නෙමෙයි. හරි? මොකද chief executive officer ගැන අහනවා. exam වලදී අහනවා. ඒ නිසා මේකට හරියට උත්තරය දෙන්න මේ ඔයාලගේ තියෙන ඔය පදනම් විධාතකයේ වගේ ඔය තියෙන මේ ඇක්ට් එකේ තියෙන ටික ඔයාලට ඔය කීවර්ඩ් හරි අමාරු එකතු කරගන්න. හරි? ඒ නිසා මේ short note එක මේකත් එක්කම යන්න. එතකොට තමයි ඔයාලට හොඳට මේ ඇක්ට් එක හොඳටම මතක තියාගන්න පුළුවන් ක්‍රමය ඒක. හරි? මම ඒකයි අර එක එක්කෙනාට බෙදලා දුන්නේ. බෙදුවට ඉතින් අපි බැලුවා අපිට ඕක තේරෙන්නේ නේද? හරි. කමන්නේ තේරෙන්නේ නැති උනාට කමන්නේ. අද මම යනවා මේකත් එක්කම මම දැන් ඇක්ට් එකේ තියෙනවා මෙහෙම එකක්. ඔයාලට ඔය අන්තිමට තියෙනවානේ සාමාන්‍යයෙන් අපේ අන්තිම chapter 7 වල part 8. හරි ඒකේ තියෙනවා interpretation. exam එකේදී අහන්නේ මේ interpretation එකක් දානවා ඒක හා සම්බන්ධ ප්‍රශ්නයක් අහනවා. හරි? දැන් මගේ අද මේ ඇක්ට් එක තියෙනවා. මේ ඇක්ට් එකේ මේ තියෙන part 8 වල මෙයා වලට පේන්නේ නැති වෙලේ. හරි මේ part 8 වල දෙන තනිකරම අර්ථ දැක්වීම. interpretation. ඉතින් ඔයාලට හොඳම උදාහරණ දෙන්නම් මම. ගිය අවුරුද්දේ අහලා තිබ්බා හරි එක ප්‍රශ්නයක් දාලා තිබ්බා ගිය අවුරුද්දේ මේ මොකක් හරි මේකේ එක ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දාලා ඒක හා සම්බන්ධ ප්‍රශ්න දාලා තියෙනවා. මම අද පේපර් ක්ලාස් එකේ ඒ විදිහම එකක් දාලා තිබ්බා. මේ මොකද ජෙනරික් මෙඩිසින් කියන්නේ? හරි දැන් ජෙනරික් මෙඩිසින් කියපුවම මේකේ තියෙනවා ජෙනරික් මෙඩිසින් වල ඉන්ටර්ප්‍රිටේෂන් එක. හරි
ඒ හා සම්බන්ධ ප්‍රශ්න අහනවා ඊට පස්සේ. ඔයාලා කොහොමද උපදෙස් දෙන්නේ කමියුනිටි ෆාමර්ස් කෙනෙක්ට ජෙනරල් මෙඩිසින් සම්බන්ධයෙන් ඒ විදිහට අහනවා. හරි? පේපර් ක්ලාස් එකේ හිටියේ නැත්නම් වීඩියෝ එකක් බලන්න. මේ ඒ වගේ ප්‍රශ්න තමයි අහන්නේ. ඒකේ තමයි අද ඉඳන් ඔයාලට මේකේ දීලා තියෙන ඩෙෆිනිෂන් එකක්. සාමාන්‍ය ඩෙෆිනිෂන් ගොඩක් නෑ. ඒ ඩෙෆිනිෂන් එකක් කටපාඩම් කරන්න වෙනවා. හරි? අපි යන්නේ ඊළඟ දැන් මම මේ පළවෙනි chapter එකේ හතරක් තියෙනවානේ පාඩම්. ඒකේ 3-4 කරන්නේ නැහැ. ඒකේ තියෙන ෆයිනෑන්ෂියල් සහ ජෙනරල් ඒවා. ඒවා අහන්නේ එක්සෑම් එකේදී. අහන දෙවෙනි chapter එක පටන් ගන්න තැන මොනවද? ඒ තමයි දෙවෙනි chapter එකේ තියෙන්නේ National Advisory Committee. මේ කමිටි එකේ ෆන්ක්ෂන් මොනවද? මොනවද මේකේ වෙන්නේ? හරි මේකේ මොනවද උප ඩිවිෂන් මොනවද? ඒ වගේ නහනවා. ඒකට යන්න කලින් අද අර්ථ දැක්වීම පාඩම් කරලාම යන්න. ඔයාලා ගෙදරදී මේක කරන්නේ පාඩම් කරලාම යන්න. right? එහෙනම් ඔන්න මම ඇක්ට් එක ඔයාලා ගාව ළඟ තියෙනවනේ පෙරලා ගන්න. මොකක්ද ඇක්ට් එක? කොහමද ඇක්ට් එකේ වෙන්නේ? මම බලන්න. අපි යමු ඇක්ට් එකට. model paper එකකුත් ඇවිල්ලා layers එකෙන්. right. හරි. සිංහල එක ඇවිත් තියෙනවා. චුට්ටක් ඉන්න. කමන්නේ සිංහල එක අපි ඉස්සෙල්ලා ගමුකෝ. මේ ඇක්ට් එක පේනවනේ ඔයාලට? හරි. අපි මේ කියන් අර්ථ දැක්වීම වලට. මේ තියෙන්නේ නියුට්‍රසියුටිකල් ඇසුරුම. මේ තියෙන්නේ තැනත් ඖෂධ වේදියා. හරි මේ තියෙන්නේ ඔයාලගේ මොනවාද? අර්ථ දැක්වීම ටික තමයි ලේකම් වගේ විකිනීම. හරි. බලන්න චෞරාණික ඖෂධයක් එපා වෙනවනේ මේ වචන. හරි. පශු වෛද්‍යවරයා. හරිනේ. right අපි යන්නේ එහෙනම් මේකේ අපිට ගොඩාක් වැදගත් වෙන දෙයකට යන්න. right. ඔහොම ඉන්න මම මේකත් ගන්නම් ඒකම. හරි. right. දැන් ඔයාලට ඉංග්‍රීසි එක පේනවද? පේනව නේද? ඉංග්‍රීසි එකද පේන්නේ දැන්? මොකද්ද පේන්නේ? ඉංග්‍රීසි එකනේ. right. එහෙනම් ඔන්න බලන්න අපි යම් මේකේ ඩෙෆිනිෂන් වලට ඉන්ටර්ප්‍රිටේෂන්. හරි. right. අපි අනිවාර්යෙන් දවසට විශේෂ දේවල් ටික ඉස්සෙල්ලා ගමු. එක්සෑම් ටාගට් කරන ටික මම ඉස්සෙල්ලා ගන්නම්. මේ අවුරුද්ද එක්සෑම් නොලියන කට්ටියත් ඉන්නවනේ මෙතන. ඉස්සෙල්ලා අපිට අත්‍යවශ්‍යම ටික ගමු. ඒවා ටික පාඩම් කරගමු. 128 සාමාන්‍ය 130 ගණන් වල තමයි දෙන්නේ. 40 right. මම තමයි definition. පළවෙනි definition එක මම එනවා ඔයාලට borderline product කියන එක. මේ තියෙන්නේ ටිකක් ලොකු definition එකක් නේද? අපි මේක ඉස්සෙල්ලා බලලෙමු. හරිද? borderline product මම ටුට්ටක් ලොකු කරන්නම්. borderline product. හරි. මේ අපි සාමාන්‍යයෙන් දන්නේම මොනවද borderline product කියලා? අපි මේක සාමාන්‍ය borderline product එක කියන්නේ ඖෂධයකුත් නෙමෙයි. හරි? ඖෂධයකුත් නෙමෙයි. උපකරණයකුත් නෙමෙයි. ඒක ඒ අතරමැදි දෙයක්. borderline සීමාස්ත නිෂ්පාදනය. හරිද? right. ඕකේ අපි සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම මෙතන ඔයාලට මම ඉස්සෙල්ලාම සිංහල එක පෙන්නලා ඉන්නවා. සිංහල එකේ ඔන්න ඔය වචනේ ගන්න ඕනේ. හරි borderline සීමාස්ත නිෂ්පාදන කියන එක. හරි. අපි ඒක බලමු ඉස්සෙල්ලා මොකක්ද කියලා. මේ තියෙන්නේ
වෛද්‍ය උපකරණ වෛද්‍ය සභාව උන්නතියවත් තියෙනවා නේද? ලේවලේ සනීප ආරක්ෂා මේ තියෙන්නේ වර්ගීය ඖෂධ පරීක්ෂකව දන්ත වෛද්‍යවරයා ඔක්කොම තියෙනවා මේකේ ඉගෙන ගන්න. ව්‍යාජ වෛද්‍ය උපකරණ විලවුන් හරි මේ තියෙන්නේ මේක තමයි ඔයාලගේ අර්ථ දැක්වීමට එන්නේ. දැන් පේනවාද ඔයාලට මේක මම චුට්ටක් ලොකු කරන්න. සීමාස්ත නිෂ්පාදන යන්නේ ඖෂධයක සහ ආහාරයක නැතහොත් ඖෂධයක සහ වෛද්‍ය උපකරණයක හෝ ඖෂධයක සහ විලවුන් වර්ගයක සංයුක්ත ගති ලක්ෂණ පෙන්වන නිෂ්පාදනයක. හරිද? ඒ කියන්නේ මොකද්ද? ඖෂධයක් සහ ආහාරයක්. එහෙම නැත්නම් ඖෂධයක් සහ වෛද්‍ය උපකරණයක්. හෝ ඖෂධයක් සහ විලවුන් වර්ගයක්. කියන්නේ ඖෂධයක් එක්ක ඖෂධයකුත් නෙමෙයි ඒක ආහාරයකුත් නෙමෙයි. ඖෂධයකුත් නෙමෙයි ඒක උපකරණයකුත් නෙමෙයි. ඖෂධයකුත් නෙමෙයි ඒක කොස්මෙටික් එකකුත් නෙමෙයි. අන්නේ ඒ අතරමැද ගති ලක්ෂණ පෙන්වන මේ දෙකේම ලක්ෂණ පෙන්වන. හරි? එකක් අපි කියනවා සීමාස්ත නිෂ්පාදනයක් කියලා. හරි? යම් නිෂ්පාදනයක් සීමාස්ත නිෂ්පාදනයක්ද යන්න තීරණය කිරීමේ සැලකිල්ලට ගන්නා කරුණු. අපි බලමු මොනවද කියලා. සීමාස්ත නිෂ්පාදනයක්ද නැද්ද කියලා හේතු වෙන කාරණා මොනවද? මේ කවුද තීරණය කරන්නේ? NMR එක. එයා තමයි ඩිසයිඩ් කරන්නේ. මේ ඔතොරිටි එක තමයි ඩිසයිඩ් කරන්නේ මේක ඩ්‍රග් එකක්ද, ඩිවයිස් එකක්ද නැත්නම් බෝඩර්ලයින් ප්‍රොඩක්ට් එකක්ද කියලා. හරි. නිෂ්පාදනය භාවිතා කිරීමට හරි නැත්නම් අදහස් කරන කාර්ය සහ ක්‍රියා කරන ආකාරය. මේක භාවිතය ගැන මේ පළවෙනි කතාව. භාවිතා කරන්නේ මොකටද? හරි. ඒකේ ප්‍රාථමික කාර්යය මොකක්ද? හරි. නිෂ්පාදකයා එම නිෂ්පාදනය මගින් කරන චිකිත්සක කාර්ය පිළිබඳ ප්‍රකාශ. හරි. ඒක මොකටද මේක ගන්නෙ? රෝගයකට ප්‍රතිකාර කිරීම, රෝගිය වළක්වන්නද නැත්නම් ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරකම් වලටද? හරි. බලපෑමක් කරන බවට කියාපෑම. මේකේ මොකටද ගන්න කියන එක තමයි ඊළඟ කාරණා. ඒක අනුව වර්ග කරන්න පුළුවන්. නිෂ්පාදනයේ අඩංගු ඖෂධීය ගුණයන් සහිත සක්‍රීය සංඝටක. හරි? ඒ කියන්නේ ඖෂධීය ගුණයක් කියනවනේ ඒකේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක මොකක්ද? හරි? අඩංගු සක්‍රීය සංඝටක වල සාන්ද්‍රණය. ඒකේ තියෙන කන්සන්ට්‍රේෂන් එක මොකක්ද? හරි? ඊට පස්සේ සක්‍රීය සංඝටක වල ගුණාත්මක භාවයේ මට්ටම. හරි? ලෙවල් එක. හරි? තෙරපියුටික් ලෙවල් එක නේද? කියන්නේ ගුණාත්මක භාවයේ මට්ටම. නිෂ්පාදනයේ අඩංගු ද්‍රව්‍ය සහ ඒවායේ සාන්ද්‍රණය. හරි නිෂ්පාදනයේ තියෙන දේවල් අනිකුත් දේවල් සහ ඒකේ සාන්ද්‍රණය මොනවද? ඉතින් අපි ඕකම ඉංග්‍රීසි වලට බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් මේ විදිහයි තියෙන්නේ. means the product having combined characteristic of medicine. බලන්න ඉංග්‍රීසි එක ලේසි ඇත්තටම. මේ දෙක අතර මැද ලක්ෂණ පෙන්වනවා. මෙඩිසින් එකක් සහ ආහාරයක් අතර තියෙන. මෙඩිසින් එකක් සහ මෙඩිකල් ඩිවයිස් එකක් අතර මැදි අවස්ථාව. මෙඩිසින් එකක් සහ කොස්මෙටික් එකක් අතර. හරි මේ ලක්ෂණ දෙකම පෙන්වනවා නම් මේක සීමාස් නැත්නම් බෝඩර් ලයින් කියලා කියනවා අපි. හරි ඒක ඩිසයිඩ් කරන කාරණා ටිකක් තියෙනවා. ඒක බෝඩර් ලයින් ප්‍රොඩක්ට් එකක් කියලා අපි වර්ග කරන්න හේතු වෙන කාරණා ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි මොකද්ද? intended use of the product. හරි ප්‍රොඩක්ට් එක මොකටද පාවිච්චි කරන්නේ? දෙවෙනි එක තමයි therapeutic claims that manufacturer makes about product. ඒ කියන්නේ මේ නිෂ්පාදකයා විසින් මේ නිෂ්පාදනයේ දෙන්නේ මොකටද? හරි මොනවද කරන්නද මේක පාවිච්චි කරන්නේ? තුන්වෙනි එක. ඒකේ pharmacological active substance එක මොකද්ද? හරි හතරවෙනි එක. හතරවෙනි එකේදී කියනවා මේකේ සාන්ද්‍රණය මොකද්ද? active substance එක සාන්ද්‍රණය. හරි ඊට පස්සේ ඒකේ level of efficacy. efficacy එක. කියන්නේ active ingredient එකෙන් මේකේ ලැබෙන efficacy එක කොච්චරද? level එක. The ingredient used and the concentration which they are used. හරි ඕක තමයි borderline product එකක් කියන්නේ. එහෙනම් අපි සරලව කාට හරි කියන්න පුළුවන්ද borderline product එකක් නිකන් මතකෙන් කියන්න ඕන borderline product එකක් කියන්නේ මොකක්ද? මොකක් හා සම්බන්ධද? සිංහලෙන් හරි තමන් කැමති භාෂාවකින් කියන්නේ. right. කියන්න borderline product එකක් කියන්නේ මොකක්ද? interpretation එක අහනවා exam එකේදී.
එතකොට දෙන්න ඕනේ. Combination of medicine and medical device or medicine and food or medicine and cosmetic cosmetic නේද? cosmetic හරි. කියන්නේ මේ ඒ අතර ඒ ලක්ෂණ දෙකම පෙන්වනවා නේ. හරි. ඒක borderline product එකක්ද නැද්ද කියලා තීරණය කරන්න හේතු වෙන සාධක ටික. ඒක නිෂ්පාදකයා පැත්තෙන් ඊට පස්සේ product එක පැත්තෙන් දෙපැත්තෙම කියනවා. right. නිෂ්පාදකයා පැත්තෙන් මොකද කියන්නේ? ඒක මොකටද පාවිච්චි කරන්නේ? ඒක මොකක් විදියටද? ඒක ඇවිල්ලා ආහාරයක් විදියටද? නැත්නම් ඒක අපේ ඇඟේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන එකක්ද? එහෙම නැත්නම් මේක මොන වගේ දෙයකටද පාවිච්චි කරන්න කියන එක අනුව ඒක සීමාස්තද නැද්ද කියලා තීරණය කරනවා. ඊට පස්සේ ඒකේ තියෙන active substances නේද? ඒ active substance වල concentration. ඊට පස්සේ ඒකේ level of efficacy. ඊට පස්සේ ඒකේ පාවිච්චි කරන ingredient වල concentration එක. හරි කොච්චර concentration එකකින් අපි පාවිච්චි කරනවා. කොච්චරයි. මහ ලොකු දෙයක් නෑ. හැබැයි මතක තියාගන්න borderline product මොකක්ද කියලා අහලා ප්‍රශ්නේ පටන් ගන්න ඕම මෙතන. What do you define borderline product according to the NMRA Act 2015 number 5 කියලා තමයි අහන්නේ. හරි? බොහෝ දුරට අහන්න පුළුවන් දෙයක්. borderline product එක කියන්නේ මොකක්ද? එතකොට ඕකේ definition එකම දෙන්න. ඒක දෙන්නේ කොහොමද? මතක තියාගන්න මේ definition එක දෙනකොට ඔයාලා ඒකේ කියලා තියෙන කතාව සරලව ගන්න පුළුවන් නේද? මේ වචන ටික copy paste නෙමෙයි. එයාලා බලාපොරොත්තු වෙනවා මේකේ තියෙන වචන මේකේ තියෙන අදහස ඔයාලා ලියනවද කියලා. අදහස මොකද්ද? හරියටම කියනවනම් මොකද්ද? මේ product එක තියෙන්න ඕනි combined characteristic. හරි? ඒ කියන්නේ combined characteristic මොනවද? medicine food. හරි? medicine medical device. medicine cosmetic. ඔන්න ඔය combined characteristic තියෙන එකක් නම් ඒක ඇවිල්ලා borderline product එකක් කියලා අපිට ඉංග්‍රීසියෙන් හරියට අපි තේරෙන භාෂාවෙන් ලියන්න පුළුවන්. හරිද? එතකොට ඒක කැටගරයිස් කරන්න හේතු වෙන කාරණා ටික. පළවෙනි එක. use කරන්නේ මොකටද? intended for use. දෙවෙනි එක. therapeutic claim එක මොකද්ද? හරි? අපේ ඇඟේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න නැත්නම් ලෙඩකින් වළකින්න නැත්නම් ලෙඩක් සුව කරන්න මොකටද කියලා. හරි. ඊට පස්සේ අපි දාන්න ඕනේ ඒකේ concentration එක active ingredient එක. ඊට පස්සේ active ingredient එක වර්ගය මොකද්ද? ඒක යොදා ගන්න therapeutic efficacy එක කොච්චරද? ඔන්න ඔය කාරණා මත මේක අපි වර්ග කරනවා. ඔච්චරයි. ඔය කාරණා ටික දාන්න. borderline product එකක් කියන්නේ මොකද්ද? ඒක කොහොමද අපි වර්ග කරන්නේ? ඔච්චරයි. අද ඔය definition එක මතක තියයිද? අදින් පස්සේ borderline product පළවෙනි definition එක ඔන්න අපි මේ act එකේ කතා කරමු. මේක හොඳටම මතක තියාගන්න. අද කියපුවාම අද මේ දේ ඔයාලා මතකෙන් ලියන්න මේක දැන් ලියන්න එපා. මතකෙන් ලියන්න ඉවර වෙලා ඔයාලා දාගන්න මේ ඇක්ට් එකටම මහන්සිලා ඉගෙන ගන්නවා නම් මේ ඇක්ට් එකටම දාගන්න වෙනම චුට්ටි පොතක් තියාගන්න මොකද්ද definition නැත්නම් interpretation කියලා ලියලා ඔයාලට තේරෙන විදිහට දැන් මම කියපු දේ තේරෙන විදිහට මතකෙන් ලියන්න. බලලා ලියන්න එපා. හරි මතකෙන් ලියන්න ඕනේ. මතකෙන් ලියලා ඒක කැටගරයිස් කරන්න හේතු වෙන සාධක ටික මතකෙන් ලියන්න. කෙටියෙන් ලියන්න. මේ හැලේ හිමම ලියන්න එපා. එහෙම ලිව්වට වැඩක් නැහැ. ඔයාලට මතකෙ ඉන්නේ නැහැ. කවදාවත් මතකෙ ඉන්නේ. ඒක මතකෙන් අනිත් එක කියන්න. හරිද? right. ඔයාලට දෙන වැඩේ මොකක්ද දන්නවද? අද මම දෙන වැඩේ ඔය definition එක හරි ඔයාලට මතක විදියට ඔයාලා voice එකෙන් ඔයාලගේ කටහඬින් දාන්න මට voice message එකක්. මතකෙ තියෙන ටික. හරි මම අඩුපාඩු ටික හදන්න. හරි මතකෙන් right. ඔය ඇති definition එක සම්බන්ධයෙන්. දැන් යනවා අපි ඊළඟ කොටසට. මොකද්ද? අපි ඊළඟ කොටසේ කතා කරන්නේ appointment of chief executive officer. අපි යනවා chapter 2 වලට. මේ act එකේ chapter 2 වලට. හරි? right. අපි අද තව පාඩමක් කරනවා. මේ NMR එකේම ඉල්ලලා ඉන්නේ නෑ. මේකේ තව පාඩමක් අපි කරනවා. හරි? right. හරි. මෙන්න NMR එකේ අපි යනවා chapter 2. අපි part 2 කරා part 2 එකේ මේ විස්තර ටික තමයි මේ තියෙන්නේ.
හරි මේකේ ගොඩාක් තියෙනවා ඔක්කොම අපිට අවශ්‍ය නැහැ. හරිද? right. දැන් අද යන්නේ හරි මේ part 4 general finance part 3 finance මේවා ගැන අපි කතා කරන්නේ නැහැ. හරිද? right. දැන් යන්නේ අපි මොකේද? chapter 2. තප්පරයක් දෙන්න මම එක ගන්නවා නේ. දැන් NMR එක ලේසි නෑ කියලා තේරෙනව නේද කට්ටියට? හරි. තප්පරයක් දෙන්නේ chapter 2. හරි. හරි. පේනවද මේක? හරි. මේ තමයි NMR එකේ දෙවන පරිච්ඡේදයේ ජාතික උපදේශන කමිටුව සහ අධිකාරියේ අංශ National Advisory Committee සහ ඒකේ ඩිවිෂන් මොනවද කියලා කතා කරන්න යන්නේ. හරි. ඒකේ පළවෙනි කොටස තියෙන්නේ දෙවෙනි chapter එකේ part 1. ඔයාලා දැන් මට කියන්න බලන්න දෙවෙනි chapter එක මතක කට්ටිය ඒකේ මොනවද තියෙන දේවල් කියලා. ටක් ගාලා කියන්න බලන්න. part කීයක් තියෙනවද? 3යි. පළවෙනි part එක මොකද්ද? National Advisory Committee එක establish කිරීම සහ ඒකේ division ගැන. දෙවෙනි part එකේ මොනවද තියෙන්නේ? National Advisory Committee එක ගැන. තුන්වෙනි part එකේ තියෙන්නේ National NMQAL එක ගැන. National Medicine Quality Assurance Laboratory එක ගැන කතා කරනවා නම් මේකේ part 3යි තියෙන්නේ. ඒ කියන්නේ දෙවෙනි chapter එක හරි ලේසි. ඒකේ තියෙන්නේ කොටස් 3යි. හරි part 3යි තියෙන්නේ. පළවෙනි part එකේ තියෙන්නේ establishment of the National Advisory Committee. දෙවෙනි එකේ තියෙන්නේ ඒකේ National Advisory Committee එක ගැන කතා කිරීම. තුන්වෙනි එකේ තියෙන්නේ අපේ lab එක ගැන කතා කරනවා. මොකද්ද? National Medicine Quality Assurance Laboratory. හරි අන්න ඒක ගැන. අපි මේකෙන් අද කතා කරනවා පළවෙනි part එක. ඒ තමයි මොකද්ද? National Advisory Committee and Division of the Authority. හරි. දැන් මතක තියාගන්න National Advisory Committee කියන්නේ සාමාන්‍යයෙන් ජාතික උපදේශන කමිටුව. ඒ කියන්නේ මේ මුළු පනතටම අදාළ මුළු ඇක්ට් එකටම අදාළව උපදෙස් දෙන්න. කාටද උපදෙස් දෙන්නේ? අමාත්‍යවරයාට මේ අධිකාරියට හරි උපදෙස් දෙන්න වෙනම කමිටුවක් තියෙනවා. හරිද? මේ කමිටුව කරන්නේ මේකේ තියෙන අඩුපාඩු මොනවද? හරි මේවා මොනවද දිනු වෙන්න ඕනේ? හරි මොනවද මේකෙන් නීති තියෙනවා නම් ඒවා අඩුපාඩු තියෙන තැන් ඒවා තියෙනවා නම් ඒවා පෙන්නලා දෙන්න ඕනේ. හරි මේක මෙහෙම කරන්න කියලා ඇඩ්වයිස් කරන කමිටුවක් ජාතික කමිටුවක්. හරි ඒ කියන්නේ National Advisory Committee ඉස්සර මතක ඇති CVD Act එකේ තිබ්බේ National Advisory Committee එකක් නෙමෙයි. හරිද? ඒකේ කරේ මොකද්ද? එක කමිටු වලට උපදෙස් දෙන එක තමයි එයා කරේ. මිනිස්ටර්ට උපදෙස් දුන්නා. මේකෙත් විශේෂයක් තියෙනවා. මෙයාට මිනිස්ටර්ට උපදෙස් දෙන්න පුළුවන්. අපේ ඔතොරිටි එකටත් උපදෙස් දෙන්න පුළුවන්. හරිද? ඉතින් මේක කියනවා මෙහෙම කතාවක්. There shall be established a National Advisory Committee, the main function of which shall to advise the minister and the authority. බලන්න minister and the authority මේ දෙකටම advise කරන්න පුළුවන් on matters pertaining to proper implementation of the National Medicines Policy. ශ්‍රී ලංකා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හරියට කරගෙන යන්න හරියට පවත්වාගෙන යන්න උපදෙස් දෙනවා මිනිස්ටර්ට සහ ඔතොරිටි එකට. හරි ඕක තමයි කතාව. හරි there shall be established division මේකට අදාළව මෙයාලා වෙනත් division 11ක් පත් කරනවා. හරිද? advice මේ National Advisory Committee එකේ යටතේ division 11ක් පත් කරනවා. මොනවටද පත් කරන්නේ? පළවෙනි එක තමයි අපි පත් කරනවා
අපේ ලැබ් එකට අදාළ මොකද National Medicine Quality Assurance Laboratory එකට අදාළ වෙනම ඩිවිෂන් එකක් පත් කරනවා. හරි. දෙවෙනියට පත් කරනවා අපි මොකද්ද? දෙවෙනි එක තමයි authorized and directed by the authority. හරි. Medicine Regulatory Authority එකට වෙනම ඩිවිෂන් එකක් පත් කරනවා. හරිද? ඊට පස්සේ Medical Device Regulatory Division එකට වෙනම ඩිවිෂන් එකක්. Borderline product වලට වෙනම ඩිවිෂන් එකක්. හරි. ඔය වගේ අපි ඩිවිෂන් 11ක් පත් කරනවා මේ National Advisory Committee එක යටතේ. හරිද? එතකොට දැනන් ඉන්න ඕනි මේ National Advisory Committee එක කියන්නේ මොකද්ද? ඒකෙන් කරන කාර්යයන් මොනවද? හරි. මොකද්ද National Advisory Committee කියන්නේ? අපේ රටේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හරියට ඉම්ප්ලිමන්ට් කරන්න, පවත්වාගෙන යන්න මිනිස්ටර්ට සහ ඔතොරිටි එකට ඇඩ්වයිස් කරන කමිටුවක්. මේ කමිටුව යටතේ ඩිවිෂන් 11ක් තියෙනවා. හරිද? මේ ඩිවිෂන් 11 මොනවද කියලා කියන්න ඕනේ. ඒවට අදාළ ප්‍රධානීන් 11 දෙනෙක් පත් කරනවා. ඕක තමයි මේ කමිටුවේ ක්‍රියාකාරීත්වය. එතකොට එයාලට ලේසි මේකේ ඉන්න ගැටලු සුපර්වයිස් කරලා ඒව සම්බන්ධ ගැටලු ටික ඉදිරිපත් කරන්න, ඒවට සොලියුෂන් එක අදහස් යෝජනා කරන්න පුළුවන්. හැබැයි ඒවා ක්‍රියාත්මක කරන්න බලය තියෙන මිනිස්ටර්ට. හරි? රයිට්. එහෙනම් ඔන්න අපි යනවා ජාතික උපදේශන කමිටුව. හරිද? ජාතික උපදේශන කමිටුව ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ කරුණු පිළිබඳව අමාත්‍යවරයා සහ අධිකාරිය වෙත උපදෙස් ලබා දීම මේකේ ප්‍රධාන කාර්යය. හරිද? ඉතින් මෙයා මොකද කරන්නේ? අංශ 11ක් බෙදනවා. අංශ 11ක් පිටවල ඒ අංශ 11ට අදාළව කවුද? ප්‍රධානීන් 11 දෙනෙක් පත් කරනවා. මේ ඩිවිෂන් 11ට අදාළව ප්‍රධානීන් 11ක් පත් කරනවා. ඉතින් ඕකේ පළවෙනි ඩිවිෂන් එක. අපි යම් පළවෙනි ඩිවිෂන් එකට. පළවෙනි ඩිවිෂන් එක තමයි කවුද? අපි කෙටියෙන් ලියමුද ඉස්සෙල්ලා? ලේසි වැඩේනේ ලියුවොත් එහෙම. ආයෙ පොඩ්ඩක් බලන්න හරයි. මෙහෙම බලන්න. පළවෙනි ඩිවිෂන් එක තමයි කවුද? NMQAL. හරි NMQAL කියන්නේ මොකද? ජාතික ඖෂධ පිළිබඳ තත්ත්වාරක්ෂණ පරීක්ෂණ පිළිබඳ වගේ යුතු ජාතික ඖෂධ තත්ත්වාරක්ෂණ පර්යේෂණාගාරය. National Medicine Quality Assurance Laboratory NMQAL. හරිද? ඔක තමයි පළවෙනි එක. එහෙම ඩිවිෂන් එකක් පත් කරනවා. දෙවෙනි එක Medicine Regulatory Division. තුන්වෙනි එක Medical Device Regulatory Division. හතරවෙනි එක Borderline Product Regulatory Division. පස්වෙනි එක හරි Clinical Trial Regulatory Division. හරි හයවෙනි එක Information and Education Communication and Research Division. බලන්න මේක දිග Information Education Communication and Research Division. හරි ඊට පස්සේ Inspectorate and Enforcement Division. Inspectorate and Enforcement Division. හරිද? ඊට පස්සේ Pharmacovigilance Division. Pharmacovigilance Division. හරි ඊට පස්සේ අපිට හම්බ වෙනවා Pharmacist Regulatory Division. Pharmacy regulate කරන division එක. හරි Pharmacist Regulatory Division. ඊට පස්සේ Manufacturing Regulatory Division. Manufacturing නිෂ්පාදනය කරන කට්ටිය regulate කරන්න පාවිච්චි කරන division එක. ඊට පස්සේ Organization and Development Division. හරි ඔන්න ඔය ටික තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් මේ වගේ තියෙන එක එක කට්ටිය පත් කිරීමක් තමයි කරන්නේ. ඉතින් අපි කියනවා මේකෙදි සාමාන්‍යයෙන් මේවා පවත්වාගෙන යනකොට අපි කරන කාර්ය ගැන මේක චුට්ටක් කියන්න ඕනේ. හරිද? ඉතින් මේකෙදි අපි ඉස්සල්ලාම කියන්න ඕනේ සාමාන්‍යයෙන් එක එකක් ගැන අපි චුට්ටක් බලලෙමු. ඊට පස්සේ අපි කෙටි නෝට් එකට යමු. හරි. රයිට්. දැන් අධිකාරිය විසින් මොකද කරේ? ඩිවිෂන් 11ක් පත් කළා. හරි මේ National Advisory Committee එක යටතේ ඩිවිෂන් 11ක් පත් කරනවා. හරිද? ඉතින් මේ ඩිවිෂන් 11 තමයි ඔයාලගෙන් අහුවොත් අහන්නේ. මොකද්ද? ඔයාලගෙන් අහයි සමහර විට මෙහෙම එකක්. මොකද්ද National Advisory Committee එක කියන්නේ? ඒකේ ෆන්ක්ෂන් එක මොකද්ද? ඒ යටතේ පවත්න අංශ 11 මොනවද? ඩිවිෂන් 11 මොනවද? මොන ඕක කියන්න පුළුවන් ඉන්න ඕනේ. එතකොට අපිට පුළුවන් හරියට උත්තරේ ගලප ගන්න. ඉතින් මේක ප්‍රශ්නයක් විදිහටම දාගමු. ඔයාලා ෂෝට් නෝට් එකේ දාගමු. පළවෙනි එක්කෙනා තමයි අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලබන ඖෂධ වෛද්‍ය උපකරණ හෝ සීමාස්ථ නිෂ්පාදන තත්ත්වය පිළිබඳ හරි පරීක්ෂණ කරන ආයතනය. ඒකට අදාළව ඩිවිෂන් එකක් පත් කරනවා.
තත්ත්වය quality එක check කරන්නේ මේ වර්ග තුනේම. හරි? medicine, medical device, borderline product. ඔය තුනේම quality එක check කරන්න පාවිච්චි කරන අපේ lab එක තමයි ඔක. දෙවෙනි එක තමයි මොකද්ද? අධිකාරිය විසින් බලය පවරනු ලබන සහ විධානය කරනු ලබන පරිදි ඖෂධ වලට අදාළ සියලු කාර්ය. medicine regulatory division එක. අපි සියලු කාර්යයන් නියාමනය කිරීම සහ පාලනය කිරීම මේකේ වගකීම. තුන්වෙනි අංශය තමයි අධිකාරිය විසින් බලය පවරනු ලබන සහ විධානය කරනු ලබන පරිදි වෛද්‍ය උපකරණ වලට අදාළ සියලු කාර්ය. ඔන්න medical device වලට අදාළ. ඊට පස්සේ ඊළඟ එන සීමාස්ත නිෂ්පාදන වලට අදාළ. ඊට පස්සේ අධිකාරිය විසින් බලය පවරනු ලබන සහ විධානය කරනු ලබන පරිදි ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ලබන සායනික පරීක්ෂණ වල clinical trials වලට අදාළ division. clinical trial regulatory division. හරිද? ඊට පස්සේ අපි මොකද කියන්නේ? ඊට පස්සේ අපිට හම් වෙනවා අධිකාරිය විසින් බලය පවරනු ලබන සහ විධානය කරනු ලබන ඖෂධ වෛද්‍ය උපකරණ සහ සීමාස්ත නිෂ්පාදන බුද්ධිමත්ව භාවිතා කිරීම පිළිබඳ මහජනතාව මෙන්ම හරි මේ පිළිබඳ සැලකිල්ලක් දක්වන තැනැත්තන් සහ සෞඛ්‍ය සත්කාර වෘත්තිකයන් දැනුවත් කිරීම මේක ෆන්ක්ෂන් එකක්නේ ඒ ෆන්ක්ෂන් එක කරයි යන්න අදාළ ඩිවිෂන් එක ඖෂධ වෛද්‍ය උපකරණ සහ සීමාස්ත නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සහ වගකීම යුතු තොරතුරු අධ්‍යාපන සංවේදන සහ පර්යේෂණ අංශය මේකේ දිග නේද අපි ඔකට කියනවා මොකක් කියලාද ඉතින් information education communication and research division හරි IEC and D IEC and R division හරි ඊට පස්සේ inspectorate enforcement division ඒ කිව්වේ අධිකාරිය විසින් බලදී අනතේ විධි විධාන යථා පරිදි ක්‍රියාවන නැංවීමට අදාළ ගැටලු අධීක්ෂණය සහ විමර්ශනය පිළිබඳ වගකිය යුතු අධීක්ෂණ හා බලාත්මක කිරීමේ අංශය. හරි ඔක තමයි ඉතින් ඉන්ස්පෙක්ටරේට් කියන්නේ මේකව හරියට වෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ ෆාමකෝ විජිලන්ස් නේද? රයිට්. ඊළඟ එක තමයි අපිට අහු වෙන්නේ ෆාමකෝ විජිලන්ස් ඩිවිෂන්. හරි. විජිලන්ස් කියන්නේ මොකද්ද? ඖෂධ ප්‍රතික්‍රියා. හරිද? අහිතකර ඖෂධ ප්‍රතික්‍රියා තත්ත්වයෙන් බාල සහ ව්‍යාජ ඖෂධ සම්බන්ධයෙන් අධීක්ෂණය සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගේ කිය යුතු අංශය. හරි. එතන ඖෂධ සුරක්ෂිතතාවය පිළිබඳ අධීක්ෂණය. හරි. ෆාමකෝ විජිලන්ස් ගැන කතා කරන ඩිවිෂන් එක. ඔය වගේ අපිට ඩිවිෂන් 11ක් තියෙනවා. මේ ඩිවිෂන් 11 අපි දැන් බොහෝම කෙටියෙන් ලියමු. මේ හැල්ල ලියන්නේ නැතුව. හරි. අපි ඒක කොහොමද ලියන්නේ කියලා බලමු. right දැන් එහෙනම් ගන්න ඔයාලගේ short note එක ඔතනට දාගමු මොකද්ද chapter 2 ඒ ඔක්කොම වචන ලියන්න ඕනේ කොහොමද ලියන්නේ අපි chapter 2 කියලා ලියලා chapter 1 අපි complete කරා හරි ඊළඟට එනවා අපි chapter 2 හරි ඒකේ තියෙන කොටස් තුනක් හරි part 1 part 2 part 3 part 1 මොනවද තියෙන්නේ part 1 එකේ ඒකේ තියෙන්නේ national advisory committee NAC ගැන තියෙනවා හරි NAC එක සම්බන්ධයෙන් කරුණු මේ NAC එකේ function මොකද්ද function එක අපි කෙටියෙන් ලියන්නේ මොකද්ද function එක authority එකයි authority එකයි minister එකයි මොනවා කරනවද advice කරනවා advice හරි advice කරනවා හරි ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ කතාව කරන්න මොකද්ද මෙයා යටතේ මේ advice කරන්න මෙයාට තනියම බෑ මේ ඔක්කොම බලන්න මෙයා යටතේ තවත් අංශ 11ක් මොනවා කරනවද පත් කරනවා ඒ 11ට අදාළ බල නිලධාරීන් 11ක් පත් කරනවා. හරි? ප්‍රධානීන් 11. right. එහෙනම් මෙයා මොකද කරන තව ෆන්ක්ෂන් එකක් තමයි ඉන්න. මොකද්ද? establishment of eleven divisions. 11 divisions.
හරි දැන් ඩිවිෂන් 11 මොනවද කියලා මතක තියාගන්න. ඕක ගේමක් නෑ. ඔයාලට ඇති නිකන් අමාරුවෙන් වගේ මේක නිකන් මේ ඇට් එක හරි අමාරුයි කියලා හිතනවා ඇති. මේක මහ ලොකු දෙයක් නෑ. ඕක බලන්න මතක තියාගන්න. හරි. අපි දානවා මේකෙන් පළවෙනි එක්කෙනා ඔයාලගේ ඇට් එකේම තියෙනවා නම් තුන. මොනවාද? medicine, medical device, borderline. ඔය තුනට අදාළ ඩිවිෂන් තුන අපි දාමු ඉස්සෙල්ලා. හරි. මොනවාද ඩිවිෂන් තුන? එකක් තමයි medicine regulatory division. අජ්ජක්ද ලෙවපු. මාළු දෙයක් නෑ. හරි. ඊට පස්සේ borderline product regulatory division. 11 හැමෝම දෙන්න ඇටි හලෙන්න බය වෙන්න එපා. ඕවා මොනවද අපිට. හරි. ඊට පස්සේ අවසානයේ මේකේ තුන්වෙනි එක්කෙනා. කවුද borderline product? හරි. තුන්වෙනි එක්කෙනා කවුද? medical device regulatory division. ඔන්න දැන් තුනක් සම්පූර්ණ කරා. හතරවෙනි එක මොකද්ද? හතරවෙනි එක තමයි මොකද්ද? සාහිනික පරීක්ෂණ. clinical trial regulatory division. හරි. clinical trial regulatory division. ඔන්න අපි හතරක් කරලා තව හතයි තියෙන්නේ. හත මොනවද නේද? අපි යන් ඊළඟ එකට. මොකද්ද? ඊට පස්සේ මොකද්ද? information, education. හරි. මතකයි නේද ඔයාලට මම එහෙම එකක් කිව්වා? මතකද ඔයාලට ඒක? මොනවාද? තොරතුරු. හරි. මේක. හරි. මේ ඩිවිෂන් වල බලන්න clinical trial division හරි ඒක හරි. ඊට පස්සේ අපිට එනවා මෙයා. හරි. information, education, communication and research division. IECR division. IECR. Information, education, communication and research division. හරි නේද වැඩි? හරි. right. ඊළඟට අපිට අහු වෙනවා කවුද? Inspectorate and Enforcement Division. INE division. INE division. හරි. ඊට පස්සේ අවශ්‍යන Pharmacovigilance Division. Pharmacovigilance Division. PVD. හරි. ඊට පස්සේ අපිට අහු වෙනවා ඊළඟ කට්ටිය කවුද? හරි. Pharmacy Regulatory Division. Pharmacy Regulatory Division කියන්නේ PRD. PRD. කට්ටිය නම් මතක තියාගන්න ඈ. right. ඊට පස්සේ අපිට අහු වෙනවා මොකද්ද? Medicine Regulatory Division හරි. ඊට පස්සේ අපිට හම් වෙනවා right. මේ Pharmacy Regulatory Division, Manufacturers Regulatory Division. Manufacturers. Right. Manufacturers Regulatory Division. Manufacturing Regulatory Division. ඊට පස්සේ Organization Development Division. Organization Development Division. ඔන්න division 11. දැන් බලමු අපේ කට්ටියට මතකයිද කියලා. right. දැන් කියන්න බලන්න. ඒ මොකද්ද? Medicine Regulatory Division. right. මේ මොකද්ද? Borderline Product Regulatory Division. මේ මොකද්ද? Medical Device Regulatory Division. මේ මොකද්ද? Clinical trial. Clinical Trials Regulatory Division. right. මේ මොකද්ද? Information, Education and Research Division. Information, Communication. Education, Communication and Division. Communication Research Division. right. මේක මොකද්ද? Inspectorate Enforcement Division. Inspectorate and Enforcement Division. මේ මොකද්ද? Pharmacovigilance Vigilance Division. Division. මේ මොකද්ද? Pharmacy Regulation Division. Pharmacy Regulatory Division. මේ මොකද්ද? Manufacturing
Regulatory division. මේ මොකද්ද? organization development and division. development division. හරි. මහ ලොකු දෙයක් නෑ. අහන්නේ මේකයි. NAC කියන්නේ මොකද්ද? National Advisory Committee. ඒකේ function මොනවද? හරි. ඒකේ function අපි දන්න තරමින් දෙකක් තියෙනවා. එකක් authority එකට minister advice කිරීම. මොන සම්බන්ධයෙන්ද? මේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පවත්වාගෙන යාම සම්බන්ධයි. ඊළඟට ඒක යටතේ division 11ක් තීතු කරනවා. සරලව අහුවත් කියන්නේ. ඔය division 11 තමයි මේ. medicine regulatory division, borderline product regulatory division, hari medical device regulatory division, clinical trial regulatory division, information education and communication regulatory division, inspectorate and enforcement division, PVP කිය මොකද්ද? pharmacovigilance division, hari ඊට පස්සේ pharmacy regulatory division, ඊට පස්සේ manufacturing regulatory division, ඊට පස්සේ මොකද්ද? organization and development division. ඉතින් බලන්න අර පිටු 3 4 මොකද උනේ? රූල් 4කට ගත්තා. හරි. ඔක කොහොමයි මතක තියාගන්න. වෙන ක්‍රම නැහැ. හරි. අපි ඉතින් සරලව මෙන්න මේ ටික බලපුවාම අර පිටු 3 4ම අපිට මේ රූල් 4කින් 5කින් මතක තියාගන්න පුළුවන්. ඔච්චර යන්නේ. හරි. ඒ නිසා මේක යටතේ chapter 2 යටතේ ඔය ටිකේ මුල් ටික මේ ටික තමයි. හරි මුල් ටික. ඔච්චරයි. ඊට පස්සේ අපිට පොඩි පොඩි කාරණා ටිකක් කතා කරන්න තියෙන එකේ අපි ඒ ටික කතා කරමු. හරි. දැන් දාගන්න short note එකට ඔයාලගේ chapter 2 part 1 හරි function national advisory committee function හරි ඊට පස්සේ ඒ අපිට දාගන්න establishment 11 division 11 ලියන්න. හරි. ඕක ඔච්චර දඟලකට පාඩම් කරන්න ඕනේ දෙයක් නොවේ. හරිනේ ඕනනම් උතන එක්සෑම් එකට අහයි කියලා හිතන ප්‍රශ්නෙට ලියාගත්තේ. හරි මම ඒක දාන්න පේපර් ක්ලාස් එකට. හරි දැන් අපි කටේ මේකට NMR එකට අදාළව උත්තර ලියන්න පුළුවන්. අද ඒතකොට මම කතා කරා එක ඉන්ටර්ප්‍රිටේෂන් එකක් ගැන. ඒ තමයි borderline product. හරි ඊට පස්සේ ඒක අපි වෙන් කරන්න බලපාන කරුණු 5 කතා කරා. හරි ඊට පස්සේ අපි chapter 2 එකට ආවා. chapter 2 එකේ අපි ඒකේ තියෙන national advisory committee එක establish කරන විදිය, ඒකේ function, හරි ඒකේ තියෙන division 11 ගැන කතා කරනවා. හරිද? ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මේ යටතේ එහෙනම් අපි දාගමු දැන් මේ National Advisory Committee එක යටතේ මේ හා සම්බන්ධ කාරණා ටික. මෙයා 11 හා සම්බන්ධ National Advisory Committee එක කරන දේවල් ටික. මොකද්ද පළවෙනි මේක? මෙයාලා පත් කරනවා. හරිද? මොකද්ද? මේ හැම division එකකටම head කෙනෙක්. හරි? National Advisory Committee හරි නැත්නම් authority එක shall appoint head to each division. පළවෙනි තරුව දාගමු. මේ යටතේ පළවෙනි තරුව. ඕක තියෙනවා හැල්ලක් විදිහට ලියලා තියෙනවා ඔයාලගේ ඔය ඇක්ට් එකේ. හරි? right. අපි දාගමු authority appointed appointed දෙදහනියකට කියන මොකක් කියලාද head name head appointed a head per each division අන්න පළවෙනි කාරණාව මේ division 11ට අදාළව මෙයාලා පත් කරනවා ප්‍රධානියෙක් හරිනේ ප්‍රධානියෙක් පත් කරනවා right ඔන්න එහෙනම් අපි එක කාරණාවක් කරා. හරි මොකද ඒ එක මේවකට අදාළ අපි ප්‍රධානියෙක් පත් කරා. right එහෙනම් අපි බලමු අපි ඇක්ට් එකේ මොනවද තියෙන්නේ කියලා. දැන් ඔයාලට නිකන් තරු පේනවා වගේද? නෑ තරු පේන්න ඕනේ නෑ මේක ලේසි. ඉතින් එහාට පොඩි දේවල් ටිකක් තියෙනවා. හරිනේ ඔයාලා ලියාගත්තානේ.
එහෙනම් අපි යන් අපේ ඇක්ට් එකේ දැන් ඊළඟට කියන කාරණා ටික. හරි? ඔන්න බලන්නකෝ. හරි? දැන් ඔන්න මේ 11ම පත් කරා. දැන් 11ට පස්සේ මොකද වෙන්නේ? තුන්වෙනි කාරණාවේ authority shall appoint head to each division who shall communicate with authority on behalf of such division. හරි? ඒ කියන්නේ ඒ එක එක ඩිවිෂන් එකට අදාළව එක එක ප්‍රධානියා පත් කරනවා. හැබැයි එයාලා මොකද්ද කරන්නේ? ඒ අංශයේ තියෙන ගැටලු සම්බන්ධීකරණය කරනවා කාත් එක්කද? authority එකත් එක්ක, අධිකාරියත් එක්ක. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? අධිකාරිය විසින් අවශ්‍ය අවස්ථාවලදී තවත් වෙනත් අංශ හෝ උප අංශ පිහිටවනු ලැබිය හැකියි. ඒ දැන් අපිට මෙඩිකල් රෙගියුලේටරි ඩිවිෂන් වලට මෙඩිසින් රෙගියුලේටරි ඩිවිෂන් එකේ තව උප කමිටු ඕනනම් පත් කරගන්න පුළුවන්. හරි? කොහොමද මේ රෙගියුලේටරි ඩිවිෂන් එකේ දැන් මෙඩිසින් එක ඇඩ්වර්ටයිස් කරන්නේ? ඇඩ්වර්ටයිස් කිරීම සම්බන්ධයෙන් උප කමිටුවක් පත් කරන්න පුළුවන්. හරි? ඒ ඩ්‍රග් එක ප්‍රොමෝට් කිරීම සම්බන්ධයෙන් උප කමිටුවක් පත් කරනවා. එයාට බලය දින උප කමිටුවක් පත් කරන්න. හරි? පවත්න අංශ දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඒකාබද්ධ කිරීම හෝ යම් අංශයක් හෝ උපාංශයක් පිහිටුවීම සිදු කළ හැකියි. ඒ වගේම උප කමිටු පත් කරනවා වගේම එයාලට වැඩ වැඩි වගේ නම් අංශ දෙකක් එකට පත් කරන්න පුළුවන්. ඔය දෙන්නේ අපේ ඇමතිවරුන්ට එහෙම ඉස්සර නම් තිබ්බේ එක්කෝ 1යි 2යි නේ. දැන් මහවැලි අධිකාරිය කියලා දෙනවා ඇමති කෙනෙක්ට. මහවැලි අමාත්‍යාංශය කියලා. දැන් එහෙම නෙමෙයි. මහවැලි හරි. ඊට පස්සේ ගොඩනැගිලි ඉදිකිරීම හරි ඔක්කොම ටික දෙනවා. හරි ඒ වගේ වැඩි වෙද්දි කියන්නේ කට්ටියට එකම තැනැත්තෙකුට ගොඩක් ඒවා එකතු කරලා දෙනවා. හරි වැඩිපුර ගසා ගන්න නේද? රයිට්. ඒකින්ද එහෙම දේවල් කරන්න පුළුවන්. මේකෙත් එහෙම ගසා ගන්න නෙමෙයි. මේ ආයතනයේ හරි අපේ ස්ටාෆ් එක බලපුවාම ස්ටාෆ් එක මදි නම් අංශ ගොඩක් තියෙනවා නම් ඒ අංශ වල වැඩ අඩුයි නම් හරිද? වැඩ අඩු නම් අංශ දෙකක් තියන් ඉන්න එකේ තිරුමනේ එක අංශයක් විදිහට ඒක එකතු කරන්න පුළුවන්. එහෙම බලයක් තියෙනවා දීලා තියෙනවා එයාලට. හරිද? ඊට පස්සේ අධිකාරිය විසින් අංශයක් හෝ උපාංශයක් කර්තව්‍ය ඵලදායී ලෙස ඉටු කිරීම කාර්යයන් සඳහා අවශ්‍ය නිලධාරියන් සේවා නියුක්තිකයන් සහ උපදේශකවරුන් සංඛ්‍යාව පත් කරනු ලැබේ. මෙයාට එක එක ඔෆිසර්ස්ලා පත් කිරීමේ බලය තියෙනවා. හරිද? ඉතින් ওই කාරණා ටික තමයි මේකට අදාළව ෆන්ක්ෂන් එකේ අපි ගන්න. රයිට්. ওই ටික තමයි තියෙන්නේ. රයිට්. තුන්වෙනි ෆන්ක්ෂන් අපි ෆන්ක්ෂන් එකේ මෙයාලට පුළුවන් ප්‍රධානීන් 11ක් පත් කරන්න. මේ 11ට අමතරව අපි කියනවා මේ 11 ඇතුලේ උපකමිටු පත් කරන්න පුළුවන් එයාට. සමහර විට මේ දෙකක් එකතු කරන්න පුළුවන්. හරි. ඩිවිෂන් දෙකක් එකතු කරලා එයාලට කටයුතු ඉදිරියට ගෙනයි යන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මේ අධිකාරියට පුළුවන් ඔෆිසර්ස්ලා පත් කරන්න. හරිද? මේවා කමියුනිකේට් කරගෙන යන්න. හරි. මේ හැම නීතියක්ම all rule regulation applicable for the staff of the authority referred to section 16-17. ඒ කියන්නේ 16 17 කියන්නේ අපි මේ කතා කරමින් ඉන්න authority ගැන. හරි. And this act shall be applicable to officers, advisors and employees and division. ඒ කියන්නේ මේ කාර්යය 16 17 වෙනි වගන්තිවල නිශ්චිත දක්වා ඇති අධිකාරිය කාර්ය මණ්ඩලය. හරි මේ අදාළව නීති රීති රෙගුලාසි සියල්ල මොනවා කරන්න බලන්න. මේ අංශයේ නිලධාරී සේවා නියුක්තියන් සඳහා උපදේශකවරුන් සඳහා අදාළ විය යුතුයි. මේ සියලු නීති රීති මේ හැමෝටම අදාළයි කියන එකයි මේ කියන්නේ. හරිද? ඉතින් ওই ටික තමයි කාරණා ටික. මොකද්ද? ජාතික උපදේශන කමිටුව පිහිටුවීමේදී කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි ඒක පිහිටවවුවා. ඒ යටතේ ඩිවිෂන් 11 පිහිටවවුවා. ඊට පස්සේ මොකද කරේ? ඒ ඩිවිෂන් 11ට නිලධාරීන් ප්‍රධානීන් 11 දෙනෙක් පත් කරා. මේ ප්‍රධානීන්ට අවස්ථාව දීලා තියෙනවා අධිකාරියෙත් එක්ක සම්බන්ධ වෙලා නිතර ඒකට සම්බන්ධීකරණය කරන්න. ඒ අංශවල මොකද වෙන්නේ? උප කමිටු පිහිටවන්න බලය දීලා තියෙනවා. ඒ වගේම උප කමිටු දෙකක් එකතු කරලා තනි අංශයක් බවට පත් කරන්න පුළුවන්. ඒ වගේ බලය දීලා තියෙනවා. ඒ වගේම මේ අධිකාරියේ කාර්යයන් සඳහා නිලධාරීන් පත් කරන්න, උපදේශකවරුන් පත් කරන්න මේවට බලය දීලා තියෙනවා. එක එක ඩිවිෂන් එකේ ප්‍රධානීන්ට. ඒ වගේම සියලුම හරි නීති රීති ටික අදාළයි තමයි හැම ඩිවිෂන් එකකම ඉන්න අයට. පොදු නීති රීති ටික සියල්ල අදාළයි මෙයාට. හරි ඔය කාරණා ටික තමයි ජාතික උපදේශන කමිටුව නැත්නම් චැප්ටර් 1 වල තියෙන හරි
කොටසේ අදාළ වෙන්නේ. right එහෙනම් මේකේ අපි තව කාරණා කීපයක් දාන්න පුළුවන්. head ලපත් කරා ඊට පස්සේ එයාලට each head can මේ හැම head කෙනෙක්ටම පුළුවන් each head can appoint communicate with authority ඒ වගේම appoint subcommittee හරි appoint subcommittee ඊට පස්සේ merge division දෙකක් එකට කරන්න පුළුවන් merge division හරි ඔය කාරණා තියෙනවා හරි all rules applicable to all officers ලා පාත් කරන්න පුළුවන් අපි ඒක කරනවා can appoint officers හරි ඊට පස්සේ ඊළඟ පොයින්ට් එකක් දාන්න පුළුවන් මේකේ පොදු නීති ටික මෙයාට අදාළයි කියලා all rules applicable to all officers හරි මාළු දෙයක් හරි ඔන්න chapter 2 එකේ පළවෙනි part එක ඉවර කරා. මොකද chapter 2 එකේ පළවෙනි part එකේ තියෙන්නේ National Advisory Committee මේ committee එකේ function එක හරි ඊට පස්සේ යාගේ division ටික ඒ division වල ප්‍රධානීන් ටික ඒ ප්‍රධානීන්ට තියෙන බලය ඒ ප්‍රධානීන්ට බලපාන නීති. හරි හරි නේද? right දැන් ඔයාලා මෙහෙම කරන්න පොඩි වැඩක් කරන්න ඕනේ. හරිද? මෙතනින් පස්සේ හරි අපිට ඔයාලට මම දන්නවා මේකේ දැන් chapter 2 වල ඉඳන් අපි chapter 6 විතර යනකොට හරි chapter 6 යනකොට මේවා අමතකයි. හරි? ඔයාලා මට මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕනේ. මේක හොඳට අහගන්න. හරි? මේක අත්‍යවශ්‍ය දෙයක්. කළ යුතුම දෙයක්. දැන් මම chapter 1 එක ඉවර කරානේ. chapter 1 එකේ part 1 සහ 2 කරේ. finance සහ general part 3 and 4 කරේ නැහැ. part 1 එකේ තියෙන විශේෂ කතා ටික. හරිද? ඔයාලා මං කියපු දේවල් ටික. මේකේ වීඩියෝ එක දෙන්නේ ඔයාලට විතරයි. මේ ක්ලාස් එකේ ඉන්න කට්ටිය විතරයි. හරිද? මේ කාරණා ටික ඔයාලා මොනවා කරන්න ඕනද? කෙටියෙන් හරි ලියන්න නෙමෙයි. voice එකක් විදියට. හරි? වචන ඒ කියන්නේ කතා කරලා කියන්න පළවෙනි chapter එකේ පළවෙනි part එකේ තියෙන විශේෂ සිදුවීම් ටික ඔයාලා voice message එකක් දාන්න. මම ඒක පළවෙනි එක දෙනවා ඉසංකට. හරි? පළවෙනි chapter එකේ පළවෙනි part එක. දෙවෙනි part එක මම දෙනවා රිහාන්ට. රිහාන් ඉන්නවද මේකේ? රිහාන් ඉන්නවද? රිහාන් නැත්තම් සුමිත්. හරි? සුමිත් ඉන්නවද නේ? නැද්ද? දැන් ඉන්නවද? දැන් මම නන් ටික බලන්න නේද? සර් වහින හින්දා මේ කනෙක්ෂන් එක ගියා. හරිද? මේ අද ඒක නෙමෙයි. කලින් සතියේක මම මේ කියන්නේ. හරි? මම ඔයාලට වීඩියෝ එක දීලා තියා අපහු බලන්න. හරිද? කියපුවා මුකුත් ඇහුන්නේ නැහැ සර්. ඇහුන්නේ නැහැ. අරයි මේමයි මේකේ දැන් අපි මතක තියාගන්න මේ ඇක්ට් එකේ මුල ඉඳන් අගට යද්දි මුල ටික අමතක වෙනවා ඔයාලට. හරිද? ඒක නිසා ඔයාලා කරන්න ඕනේ දෙයක් තියෙනවා. දැන් මම බෙදුවනේ chapter වලට. පළවෙනි chapter එක දෙවෙනි ඒ chapters 7යි. පළවෙනි chapter එකේ කොටස් 4ක් තියෙනවා. part 4ක් තියෙනවා. ඒකේ part 2යි මම කරේ. ඒ තමයි establishment of the authority. දෙවෙනි එක තමයි අපි කතා කරපු මේ chief executive officer. ඔන්න කාරණා දෙක ගැන එක පළවෙනි chapter එකේ පළවෙනි part එක ගැන කරනවා ඉසංකා. දෙවෙනි part එක ගැන සුමිත් කරන්න. ඒ කියන්නේ appointment of chief executive officer. ඒකේ විශේෂ දේවල් ටික කියන්න. හරි? පොඩි voice මේකක් දාන්න විනාඩි 2-3ක් ගියාට කමක් නැහැ. අත්‍යවශ්‍යයි ඒක. හරි? ඒක කරන්න. එතකොට ඔයාලට මේකේ act එකේ අගට යනකොට මොකද වෙන්නේ? act එක අමතක වෙන්නේ නැහැ. ඔයාලගේ group එකේ ඒ voice එක තියෙනවා ඒක අහන්න. හැම වෙලෙම අහන්න. අඩුම තරමේ සතියේ එක දවසක් හරි අහන්න. act එක ඉවර වෙනකල් අහන්න ඕනේ. හරි? right.
ඔන්න එහෙනම් සුමිත් දෙවෙනි එක. අනිවාර්යෙන් දාන්න මේ සතියේ. වැඩි කාලයක් ගන්න එපා. දවස් 3ක් විතර අරගෙන මට ඒක දාන්න. ඉසංක හරි නේද? ආගෙන නේද හිටියේ? ඔව් සර්. හරි. ඉසංක පුළුවන්. සුමිත්ට පුළුවන්ද දෙවෙනි එක අද කරා එක? හරි. තුන්වෙනි එක මම දෙන්න අද කරපු chapter 2. හරි chapter 2 එකේ part 1. part 1 වල සියලු කතා ටික දැන් මම කිව්වනේ ඒ ටික කරන්න චාමර. චාමර මාතර නේද? චාමර ඉන්නව නේද? ඔව් සර්. ඔව් ඉන්නවා සර්. පුළුවන් චාමර වල කරන්න ඒ ටිකනේ. බෝර මේ පුළුවන් සර්. එච්චරයි මේ. හරි. ওই ටික ලස්සනට වල වොයිස් එකක් දාන්න. හරි මට එවන්න මම ගෲප් එකට දාන්න. ඒක හරිය වැදගත් ඔයාලට මොකටද? අය කාගෙන්වත් ඊට පස්සේ ඉගෙන ගන්න ඕනේ නැහැ. හරි? අය එක එක කෙනා අහා ඉන්න ඕනෙත් නැහැ. ඔයාලට මේක මතකින්න. මේක ඔයාලා මේ විදිහට මේ chapters 7ටම කරමු. හරි? අය කවදාකවත් ඔයාලට කාගෙන්වත් නෝට් ඉල්ලilla දඟලන්න ඕනේ නැහැ. ඒක කරන්න මම කියන්නේ. ඒක සෑහෙන්න වටින දෙයක්. හරි? අය අමතක වෙන්නේ නැහැ කවදාකවත් ඊට පස්සේ. හරිනේ? exam pass වෙන්න නම් ඔය දේවල් කරන්න. මේක අතිශය වැදගත්. හරි? මේ හැම ඇක්ට් එකකටම මේක කරන්න පුළුවන් නම් හොඳයි. මම මේ NMR එක විතරක් විශේෂයෙන් කරන්නේ ගොඩක් දෙනෙක් NMR එක අල්ලගෙන මොනවද වෙන්නේ? එල්ලිලා ඉන්නවා කරගන්න බැරුව. ඇයි? සමහර ඒවා සෑහෙන්න අවුල්. ඒකේ තියෙන ඉංග්‍රීසි වචන තේරෙන්නේ නැහැ, සිංහල වචන තේරෙන්නේ නැහැ. හරි? ඒක නිසා හරියට මේක කරගන්න පැහැදිලිව chapter එකෙන් chapter එකට තියෙන කාරණා ටික අපි පිළිවෙලට යන්න. හරි? එතකොට අපි මේ කරන දේ voice එකක් විදිහට අපි දාලා තියද්දි ඒක ඕන කෙනෙක්ට එතනට ගිහිල්ලා අහලා එන්න පුළුවන් විදිහට අපි ඒක හදමු. හරිනේ? රයිට්. ඔය ඇති අදට මොනවා සම්බන්ධයෙන්ද? NMR එක සම්බන්ධයෙන් රයිට්. අපි හරි. ඊළඟ දවසේ අපි NMR එකේ ඉතිරි ටික කරමු. මට පොඩි දෙයක් අමතක වෙලා තිබ්බා. ඔයාලට NMR එකත් එක්ක මම තව එක දෙයක් කරනවා කියලා. මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මොකද්ද මම කරනවා කියන්නේ කර හිටියේ මොකද්ද? external pharmaceutical preparation. මට ඒක මතක නැතිලා. මොකද්ද කර හිටියේ? eye preparation නේ සර්. eye preparation. හරි. ophthalmic preparation. හරි අපි යමු ophthalmic preparation එකට. ophthalmic preparation වල මොනවා හරි අපි කරාද මේ වෙනකොට? ඔව් සර් කරා. මොනවද කරේ? කොයි හරියද අපි කරේ? කියන්න බලන්න. මතකද කට්ටියට? dosage form එකේදී අපි ophthalmic preparation කරා. කාට හරි මතක නම් කියන්න මොනවද කරේ කියලා? Eye drops වල sir Eye drop වල essential content. properties of eye drops, preservatives, content of eye drops. content of eye drops, preservatives, content of eye drops. අපි ඒ කියන්නේ අර මේ slide show එකක් දාලා නේද මම කියලා දුන්නේ. ඔව් සර්. හරි. එහෙනම් අපි යන් ophthalmic preparation වලට ඒක ඉතිරි ටිකට යන්. ඒකේ මේ ophthalmic preparation කියන්නේ සෑහෙන්න වැදගත්කමක් තියෙන preparation එකක්. ඔය ක්ලාස් එකේ අනිත් කට්ටියට ඊළඟ දවසේ හම්බ වෙනවා ඊටු ටික. ඒ කියන්නේ අනිත් chapters එක එක්කිනාට මම දෙනවා. ඒකින්ද දැන් කරන්න ප්‍රැක්ටිකලි ඔබ කරන්න. කරොත් තමයි ඉතින් ගොඩ යන්න පුළුවන් නේ. හරි අපි එන යන්න. ophthalmic preparation. මම චුට්ටක් ආපහු කියපු දේවල් මට අමතක වුණාට ඔයාලට මතක තිබ්බනේ. මම චුට්ටක් මතක් කරලා දෙන්නම්. අනිත් කට්ටියත් එක්ක ඔන්න බලන්න. පේනවද මේක? පේනේද? නොපේනේද? ඔව් සර් පේනවා. පේනවනේ? දැන් නම් උගුරම වලින් අඩු වුණා. හරි. එහෙනම් අපි ඔයාලට මේ වෙනකොට මම definition එක හරි මේ ophthalmic preparation එක කියන්නේ මොකද්ද? මේවට තියෙන දේවල් මොනවද කියලා කිව්වා. සාමාන්‍යයෙන් ඇහැට දාන drop විතරක් නෙමෙයි eye ointment හරි eye lotion හරි ඊට පස්සේ ඒකට inject කරන ඒවා injectables හරි intraocular injection හරි ඒ වගේම periocular injection වටේට inject කරන ඒවා ඒවත් මේකට අදාළයි.
හරි ඊට අමතරව ඔප්තැල්මික් ඩිවයිස් පහ මේකට අදාළයි ඔප්තැල්මික් ප්‍රිපරේෂන් එකට අපි මේ හැම එකක් වෙනම කතා කරනවා සාමාන්‍යයෙන් මේ ඩෝසේජ් ෆෝම් එකක් අපිට හදන්න පුළුවන් ක්‍රම තුන තමයි සොලියුෂන් සස්පෙන්ෂන් සහ ඔයින්ට්මන්ට් කියන ඒවා තමයි අපි සාමාන්‍යයෙන් ඇහැට දාන ඒවා හරි එතකොට සාමාන්‍යයෙන් මේකෙදි පාවිච්චි කරන අලුත්ම ඩෝසේජ් ෆෝම් නිවර්ස් ඩෝසේජ් ෆෝම් හරි සාමාන්‍යයෙන් අපි කියනවා ජෙල් ෆෝමින් ඒවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජෙල් වර්ගත් අපි දැන් පාවිච්චි කරනවා ඇහැට දාන ඒවා. ඇහැ ඇතුළට දාන ඔකියුලර් ඉන්සර්ට්ස් හරි ඒවත් පාවිච්චි කරන විශේෂයෙන් contact lens වලට අමතරව ඇතුළට දාන lens එක තියෙන්නේ. ඒකත් ophthalmic product එකක්. හරි. ඊට පස්සේ intravitreal injection. හරි. ඊට පස්සේ implant. ඒ වගේ දේවලුත් තියෙනවා. අපි කියන්නේ කාච දානවා කියලා ඇහැට. අන්න ඒ වගේව තමයි මේ අනිත් ප්‍රිපරේෂන් කියලා අපි අලුතෙන් වෙන ප්‍රිපරේෂන් කියලා කියන්නේ. දැන් ඉස්සර වගේ නෙමෙයි lens එකත් හරියට liquid එකක් තමයි ඇහැට දාන්නේ. liquid එක lens එකක් බවට පරිවර්තනය වෙනවා. එහෙම ඔපරේෂන් තියෙනවා. ඒ නිසා හරි ලේසි දැන් විශේෂයෙන් කැටරැක්ට් වලට ඇහි සුද එන එකට මේ ඔය වගේ lens remove කරන්න ගොඩක් ලේසි ක්‍රම තියෙනවා. දැන් අර ඉස්සර කාලේ පාවිච්චි කරපු ඇහි lens එක ගලවලා කඩලා පොඩු කරලා එළියට ඇදලා එහෙම දාන සිස්ටම් දැන් හරි අඩුයි. ඒ ඉස්සර කාලේ කන්සල්ටන්ට්ලා තාමත් ඒ ක්‍රම පාවිච්චි කරනවා. හැබැයි අලුතෙන් මේක ගොඩාක් දියුණු වෙලා තියෙනවා. අලුත් ක්‍රම දැන් ගොඩක් පාවිච්චි වෙනවා. හරි? ඒ නිසා මේක ගොඩක් දියුණු වෙන්න පුළුවන් ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙන මොකද්ද? මේ ප්‍රොෆෙසරියක් තියෙන එකක් මේකට ගොඩක් ලොකු vast area එකක් තියෙනවා මේක ගැන කතා කරන්න. ඒකින්ද මේකේ ඉන්න ප්‍රොෆෙෂනල්ස් ලා ගොඩක් වැඩි. හරි මොකද ඇහැ කියන එක ගොඩක් දෙනෙක්ට මේ ඕන දෙයක්. හරි ගොඩක් දෙනෙක් ඇහැ පේන්නේ නැතු වෙනවා කියන්නේ යාගේ ගොඩාක් දේවල් නැති වෙනවා කියන්නේ. ඉතින් ඒකට ඉක්මන් ප්‍රතිකාර පහුවෙන්නේ නැති ප්‍රතිකාර ගන්න උත්සාහ කරනවා ගොඩක් දෙනෙක්. ඒකින්ද මේ ඒරියා එක ගොඩක් අද වෙනකොට ඩෙවලොප් වෙලා තියෙනවා. පුදුමාකාර විදිහට ඩෙවලොප් වෙලා තාක්ෂණයත් එක්ක සෑහෙන දියුණු වෙලා තියෙනවා. ඒ නිසා මේ ආශ්‍රිත රැකියා පව වැඩි වෙලා තියෙනවා. හරිනේ? රයිට්. ඉතින් මේකට අපි පාවිච්චි කරන ඩ්‍රග්ස් වර්ග අපි ගත්තාම මියෝටික්ස්. හරි මියෝටික්ස් කියන්නේ පියුපිල් එක සංකෝචනය කරන ඒවා. හරි මියෝටික්ස්. හරි මිඩ්‍රියාටික්ස් කියන්නේ පියුපිල් එක ඩයලේට් කරන. මේ D අකුරේ මතක තියාගන්න ඩයලේට් කියලා. හරි මිඩ්‍රියාටික්ස්. හරි ඉතින් මියෝටික් එකට උදාහරණ තමයි පිලෝකාපින්. පිලෝකාපින්. හරි මිඩ්‍රියාටික් එකට ඇට්‍රොපීන්. ඔය දෙක ගොඩාක් දෙයට පැටලෙනවා. හරි පිලෝකාපින් එකයි ඇට්‍රොපීන් එකයි පැටලෙනවා. හරිද? එතකොට මතක තියාගන්න ඕනේ කොහොමද ඔක? පිලෝ කියපුවාම මියෝ වගේ මතක තියාගන්න. පියෝ මියෝ. හරි. රයිට්. පියෝ මියෝ නෙමෙයි පියෝ මියෝ. හරි. ඊට මිඩ්‍රියාටික් කියපුවාම ඇට්‍රොපීන් එක මතක තියෙන මේ මෙන්න මේකම තමයි පියෝ මියෝ කියලා මතක තියාගන්න. එතකොට හරි. ඔක මතක ඉන්නවා ටග් ගාලා. හරි. රයිට්. ඊට පස්සේ සයික්ලොප්ලෙජික්ස්. සයික්ලොප්ලෙජික්ස් කියන්නේ අපේ ඇහි තියෙන මේ ඇතුළේදී මේ අපේ සිලියරි බොඩි එක සාමාන්‍යයෙන් සංකෝචනය සහ ඉහිල්ලීම සිද්ධ වෙනවා. ඒක පාලනය කරන්න අපි දානවා බෙහෙතක්. ඒක තමයි වැඩිපුරම ඇට්‍රොපීන් කියන එක අපි පාවිච්චි කරන්නේ. හරි. ඇන්ටි ඉන්ෆ්ලමේටරි. හරි. ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රදාහය අඩු කරන්න පාවිච්චි කරන ඒවා. කෝටිකෝස්ටීරොයිඩ් වැඩි වශයෙන් පාවිච්චි කරනවා. ඇන්ටි ඉන්ෆෙක්ටිව්ස් ඒ කියන්නේ අපේ ආසාදන වලට එරෙහිව භාවිතා කරන ඖෂධ වර්ග. ඇන්ටිබයොටික්, ඇන්ටිවයිරල්, හරි ඇන්ටිබැක්ටීරියල් ඔය වගේ දේවල් තමයි මේකෙදි පාවිච්චි කරන්නේ. ඉතින් ඩ්‍රග්ස් වර්ග ගත්තාම පොදුවේ මේ දේවල් පාවිච්චි කරනවා. අපි මේවා එකක් හරි ලිව්වද? නැද්ද? නෑ සර්. ඉවෙන්නේ. එහෙනම් අපි චුට්ටි නෝට් එකක් දාගමුද? බොහොම කෙටියෙන් දාගන්න මේක. හරි. Drugs used in the eye. Drugs used in the eye. දැන් ඔයාලට තේරෙනවද ෆාමකොලොජි වගේම ෆාමසියුටික්ස් ෆොරන්සික් එකක් ඉදිරියට ඇවිත් තියෙනවා මේ එක්සෑම් එකේ තියරි පේපර් එක ගත්තාම හරි MCQ වලට වගේම SCQ වලට ටිකක් වැඩිපුර ඇවිත් තියෙනවා විශේෂයෙන් මේ ෆොරන්සික් කියන එක SCQ එක නිකන් අරගෙන වගේ තමයි දැන් තියෙන්නේ ගිය අවුරුදු ප්‍රශ්න දෙකක් එහෙම පිටින්. ඒ කියන්නේ පේපර් එකේ ප්‍රශ්න 5යි
ප්‍රශ්න පහට ලකුණු 100යි. ඒකෙන් ලකුණු 40ම ෆොරන්සික් වලට. හිතා ගන්නකො වැඩි කොහොමද කියලා. නේද? ඒකෙන් ෆොරන්සික් පැත්ත පොඩ්ඩක් තද්දට ටච් එකේ තියාගන්න ඈ. හරි. meiotics, mediatics, cyclophagics. හරි. anti-inflammatory. හරි. සාමාන්‍යයෙන් මේ සිලියරි මසල් එක තමයි අපේ ඇඟේ ඇහි සංකෝචන සහ ඉහිල්වීම පාලනය කරන කෙනා. එයා සංකෝචනය සහ ඉහිල්වීමේදී ලෙන්ස් එක ફોකස් වෙන විදිය වෙනස්. ඉතින් ඕක පාලනය කරන්න අපි සයික්ලෝපැජික්ස් ඩ්‍රග්ස් දානවා. හරි. ඒ කියන්නේ සිලියරි මසල් එකේ පැරලයිස් කරන්න තමයි මේ ඩ්‍රග්ස් දාන්නේ. හරි. ඒකින්ද එයාට සංකෝචනය සහ ඉහිල්වීම සිද්ධ කරන්න බෑ. ඒකින්ද ඇහැ ලෙන්ස් එක ફોකස් කිරීම පාලනය කරන්න බෑ යාට. රයිට්. ඊට පස්සේ යනවා අපි ඊළඟ කොටසට. ඇන්ටි ග්ලූකෝමා ඩ්‍රග්ස්. ග්ලූකෝමා වලට එළිව දෙන ඩ්‍රග්ස්. පිලෝකාපින්. හරි. ටිමලෝන්. හරි. ඇඩ්ජුවන්ට්ස් කියන්නේ ඒවත් එක්ක පාවිච්චි කරන අනෙකුත් ඖෂධ. විශේෂයෙන් මොනවද? විශේෂයෙන් ඉරිගේෂන් සොලියුෂන්. ඇහැ සෝදන සොලියුෂන් වර්ග. ඇහැ සෝදන ඒවා. හරි. ඇහැ සෝදන ඒවා. ඊට පස්සේ එනවා ඩයග්නොස්ටික් ඩ්‍රග්. හරි. ඇහි මොනවාරි ලෙඩ තියෙනවා ඒවා අඳුර ගන්න. විශේෂයෙන් ෆ්ලොරසින් කියන එක. ෆ්ලොරසින් කියන්නේ ඩයි එකක්. රතු පාට ඩයි එකක්. මේක දාපුවම මොකද වෙන්නේ? ඇහි හොඳට මේක ඩයි වෙලා පාට වෙලා අපිට පේන විශේෂිත වූ වෙනස්කම් තියෙන තැන් අඳුර ගන්න පුළුවන්. අදටත් පාවිච්චි කරන ෆ්ලොරසින් කියන ඩ්‍රග් එක. සෝඩියම් ෆ්ලොරසින්. හරි. සෝඩියම් ෆ්ලොරසින්. මේක ඩයි එකක්. හරි. රතු පාට ඩයි එකක්. අඳුනා ගැනීම සඳහා ඩයග්නොස්ටික් ඩ්‍රග්. ඇනස්තටික්ස්. හරි. ඇනස්තටික් කිය මොනවාද? ඇනස්තටික් කියේ නිර්වින්දන ඖෂධ. අපි කියනවා ලිග්නොකේන් එහෙම ගන්නවානේ. හරි. ඇහැටත් දානවා ලිග්නොකේන්. හරි. ලිග්නොකේන් වල අපි ප්‍රසිද්ධම බ්‍රෑන්ඩ් එක තමයි සයිලොකේන් කියන එක තමයි අයි ඔපරේෂන් වලදී පාවිච්චි කරන්නේ. සයිලොකේන් එක. ඒ වගේම ටෙට්‍රාකේන් කියන එකත් පාවිච්චි කරනවා. ටෙට්‍රාකේන්. ඇනස්තටික් ඩ්‍රග් එක. ටෙට්‍රාකේන්. ඔය ඒන් කියලා ඉවර වෙන්නේ නිර්වින්දන ඖෂධ. ටෙට්‍රාකේන්. හරිද? ඉස්සරහට යන්නද? හරිනේ? මේකට වැඩි වෙලාවක් ගන්න ඕනේ නැහැ. අපි යමු ඉස්සරහට. හරි. මේ තමයි ඇහි සාමාන්‍ය ෆිසියොලොජි එක ඇනටොමි එක. හරි. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ඇහි තියෙනවා මේ ඉස්සරහින්ම තියෙන එක අපි කියනවා කෝනියා එක කියලා. කෝනියා එක. මේ කෝනියා එක ඇතුලින් තියෙනවා අපි පියුපිල් එක. හරි. පියුපිල් එක. පියුපිල් එකේ තියෙනවා මොකද්ද? අයිරිස් එක. හරි. අයිරිස් එක. බලන්න අයිරිස් එක. ඊට පස්සේ ස්ක්ලෙරා එක. හරි. ස්ක්ලෙරා එක. ඊට පස්සේ විටරස්. හරි. විටරස්. හරි. කෝරොයිඩ්. හරි. මම මේවා ඔයාලට කියලා දෙන්නම්. මේ වගේ නර්ව් පිරලා තියෙන එක. හරි. බ්ලඩ් වෙසල් පිරලා තියෙන එක මොනවද කියලා දෙන්නම්. ඊළඟ දවසේ ඒ කොටස් ටික. රයිට්. ඊට පස්සේ ස්ක්ලෙරා එකෙන් මොකද්ද වෙන්නේ? හරි. ස්ක්ලෙරා කියන්නේ ප්‍රොටෙක්ටිව් අවුටර් ලේයර්. වටේ පිටින්ම තියෙන ලේයර් එක තමයි ස්ක්ලෙරා එක කියන්නේ. ඒක සාමාන්‍යයෙන් white of the eye. හරි. referred to as white of the eye. ඇහි සුදු කොටස කියලා අපි කියනවා. සුදු බෝලය කියලාත් කියනවා. හරි. and it maintain the shape of the eye. මේකෙන් මොකද වෙන්නේ? ඇහි shape එක maintain වෙනවා. හරිනේ. ඊට පස්සේ අපි කියනවා කෝනියා එක ගැන. කෝනියා කියන්නේ ඉදිරියෙන්ම තියෙන විනිවිද පේන කොටස. හරිද? කෝනියා එක. The front portion of the sclera. sclera එකේ ඉදිරියෙන්ම තියෙන කොටස. It is transparent. ඒක ඇවිල්ලා transparent. හරි? And allows light to enter the eye. ඇස තුලට
ආලෝකයේ එන එක පාලනය කරනවා ඉඩ දෙනවා. හරි. The cornea is powerful refracting surface. හරි. powerful surface එකක් තියෙන එක. හරි. providing much of the eye's focusing power. focusing power එක අතිතරම් සපයන්න මේ cornea එක වැදගත් වෙනවා. හරිනේ? right. ඕක තමයි anatomy and physiology යටතේ අපි කතා කරන තව තියෙනවා මේකේ sclera, cornea, හරි. ඊට පස්සේ blind spot, හරි. ඔහොමම ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මම මේ ටික ටක් ගාලා යන්නම් ඉස්සරහට anatomy පැත්ත ටිකක් ඕන වෙනවා. ඒ වගේම අපි anatomy එකේම හිර වෙලා ඉන්නත් බෑ මේක ටක් ගාලා අපි ඉස්සරහට යන්න. ඊට ටික මම පැහැදිලි කරලා දෙන්නම්. choroid කියන්නේ second layer එක. ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් ගොඩක් blood vessel වලින් පිරීලා. හරි blood vessel තියෙන්නේ choroid එකේ. මම ඊළඟ දවසේ ඇඳලාම පෙන්නන්නම්. මේ choroid එක තමයි මේ sclera එකට ඇතුළතින් තියෙන මේ මැද තියෙන view එක. ඉතින් ඒකේ රුධිර සැපයීම ගොඩක් වැඩි. nourishment to the outer layer of the retina. හරි outer layer එකට මේකට යා මොනවද දෙන්නේ? පෝෂණ සපයන්න මේක වැදගත් වෙනවා. හරි right. Iris එක කියන්නේ is the part of the eye that gives it color. හරි iris එක කියන්නේ ඇහි කොටසක්. ඒක ඇවිල්ලා මොකද්ද? ඇහැට ඇහි වර්ණය ලබා දෙනවා. ඒකේ කලර් එක ලබා දෙන්න හේතු වෙන එකක් තමයි. මේක iris එක අනිත් එක වැදගත් වෙනවා. අපේ ඇහි පාලනය කරන්න ඇහි චලනය පාලනය කරන්නත් මේ iris එක ගොඩක් වැදගත්. It consists muscular tissues. ඒකේ muscular tissues තියෙනවා that respond to surrounding light making the pupil opening. හරි pupil එක කියන්නේ light එක එනකොට ආලෝකය එනකොට pupil එක open කරන ප්‍රමාණය තීරණය කරන්න මේක වැදගත් වෙනවා. Center of the iris larger or smaller depending on the brightness of the light. ආලෝකයේ තීව්‍රතාවය අනුව හරි මේ pupil එක open වෙන එක සහ මේක වැහෙන එක close වෙන එක පාලනය කරනවා. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් මේ anatomy physiology යටතේ අපි කතා කරන ඊළඟ කොටස. right. ඊළඟට එනවා අපි lens එක. The lens is a transparent biconvex structure. lens එක කියන්නේ transparent එකක් biconvex. හරිද? biconvex structure encased in a thin transparent covering. මේකේ තියෙනවා තුනී transparent covering එකක්. The function of the lens මේකේ function එක තමයි refract and focus incoming light onto the retina. retina එකට එන ආලෝකය ගෙනිහිලා දෙනවා. reflect කර කියන්නේ මෙයා වර්තනය කරලා ගෙනිහිලා දෙනවා. right. The retina is the innermost layer. ඇතුළතින්ම තියෙන layer එක තමයි retina එක. හරි දැන් retina එකට පෝෂණය සපයන්නේ කවුද? මැද තියෙන layer එක. sclera එකට සහ retina එකට පෝෂණය සපයන layer එක choroid එක. හරි. right. ඉතින් දැන් retina කියන්නේ innermost layer එක. It convert image into electrical impulses. අපිට ලැබෙන image එක අපි විද්‍යුත් ආවේග බවට පරිවර්තනය කරලා අපේ brain එකට ගෙනිහින් දෙනවා. vision center එකට ගෙනිහින් දෙනවා. හරිද? ඒකින්ද optic nerve එක දිගේ ගිහිල්ලා images are interpreted. හරි? nerve එක දිගේ ගිහිල්ලා අන්න image එක විස්තර කරලා දෙනවා. interpretate කරලා දෙනවා අපේ brain එකට. ඊට පස්සේ the macula is located in the back of the eye. ඇහි පිටිපස්සෙන කොටස තමයි macula එක තියෙන්නේ. In the center of the retina. retina එකේ හරි මැද. This area produces the sharpest vision. අපිට එන sharp vision එක අපි තියුණු පෙනුම ලබා ගන්න මෙන්න මේ කොටස macula එක ආධාරයෙන්. හරිනේ වැඩි. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි අපි anatomy physiology යටතේ කතා කරන් තියෙන්නේ. මේකේ තව විශේෂ දෙයක් තියෙනවා. මේකේ තියෙන සෛල වර්ග මොනවද? හරි. මේකේ තියෙන ශ්‍රාවයන් මොනවද? මේකේ තියෙන ද්‍රාවණ මොනවද? හරි කියලා අපි කතා කරනවා. Inside of the eyeball divided by the lens into two fluid filled section. අපේ ඇහි lens එකට ඉස්සරහින් තියෙන එකයි පස්සේ තියෙන එකයි කියලා කොටස් දෙකකට බෙදනවා. හරි. The large section of back of the eye filled with
colorless gelatinous mass. මේ පිටිපස්සේ කොටස විශාල කොටස. ඉතින් මේකේ colorless වර්ණයක් නැති හරි vitreous humor එක පිරලා තියෙනවා. ඉස්සරහින් තියෙන එකේ තියෙන්නේ මොනවද? aqueous humor එක. හරි aqueous humor එක water like එකක්. හරි ඉතින් මේ conjunctiva කියන්නේ අපේ ඇහි සුදු බෝලයේ mucous membrane එකක්. හරි මේක ඇවිල්ලා begin at the edge of the cornea. cornea එක edge එකේ තමයි මේක තියෙන්නේ. Lines inside surface of the eyelid and sclera which is serves lubricate the eye. ඔන්න ඇහැ lubricate කරන්න මේක හරි වැදගත් වෙනවා. දැන් මේ කොටස අදාළව MCQ ගොඩාක් හදන්න පුළුවන් වුණා. හරිද? ඉතින් anatomy physiology වලින් ගිය අවුරුද්දේ ප්‍රශ්න අහලා තිබ්බා. ගොඩක් වෙලාවට GI tract එකේ අහලා තිබ්බා, cardiovascular system එකේ අහලා තිබ්බා. ඔය දෙකට අමතරව අහනවා නම් anatomy වලින් මෙන්න මේ කොටස දානවා. මේ කොටසෙන් අහන්න තියෙන ඉඩ වැඩි. ගිය අවුරුද්දේ ගොඩක් Ross and Wilson පාවිච්චි කරලා තිබ්බා exam එකට අදාළව. මේ අවුරුද්දේ එයාම නම් පේපර් එක හදන්න එයත් දායක වෙනවා නම් අනිවාර්යෙන් අහයි ඇස සම්බන්ධයෙන්. හරිනේ? right. ඊට පස්සේ drug availability, absorption of drug in the eye. හරි තාම පොඩි වෙලාවක් දෙන්න විනාඩි දෙකක් වගේ. ඇහැට drug එකක් absorb කරන්නේ කොහොමද? හරිද? ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ කෝර්නියා එකේ පාරගම්‍යතාවය මේ හැමදේම මේකට බලපානවා. හරි? ඉතින් අපි බලමු කොහොමද factors affecting drug availability. මොනවාද වෙන්නේ? rapid solution. හරි? solution drainage by gravity induced lacrimination, blinking reflex and normal tear turnover. ඉතින් මේ solution එකක් ඉක්මනින් drain වෙලා ඉවත් වෙලා යන්න හේතු වෙන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ගුරුත්වය. හරි? දැන් ගුරුත්වයට against the gravity ඉන්නකොට අපි පහළට ගලන්න පුළුවන් වේගය වැඩි. හරි? ඊට පස්සේ lacrimination අපේ තියෙන කඳුළු ස්‍රාව වෙන එක නේද? lacrimination හරි ඒක ස්‍රාවය වැඩි වෙන්න drug එක ඉවත් වෙලා යන තියෙන හැකියාව වැඩි. හරි blinking reflex එක අපි ඇහැ blink කරන්නේ ඒක වැඩි නම් reflex එක වැඩි නම් ඒ drug එක ඉවත් වෙලා යන තියෙන හැකියාව වැඩි. ඊට පස්සේ normal tear turnover. ඒ කියන්නේ කඳුළු නිෂ්පාදනය සහ ඉවත් වීම සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා ප්‍රශ්නයක් නැහැ. ඒක අසාමාන්‍ය වුණොත් එහෙම මොන ආපහු මොකද වෙන්නේ? drug එක ඉවත් වෙන්න හේතුවක් වෙනවා ඒක. ඒකින්ද drug එකේ availability එක බලපානවා මොනවාමද? මෙන්න මේ gravity, lacrimination, blinking reflex and normal tear turnover. හරි. The normal volume of tear. හරි සාමාන්‍ය tear ගත්තහම මොනවද වෙන්නේ? මයික්‍රෝලීටර් 7ක් විතර ඇහැ ඇතුලේ තියෙන සාමාන්‍ය. මිලිලීටර එහෙම නෙමෙයි මයික්‍රෝලීටර. The blinking eye can accommodate a volume up to 30 microliter. මොකද වෙන්නේ? blinking හින්දා microliter 30ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. without spillage. හරි? ඒ කියන්නේ එළියට යන්නේ නැතුව මේ 30ම තියාගන්න පුළුවන් ඇහැ ඇතුලේ. The drop volume 50 microliter. අනිතර මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් ඒක drop එක volume එක අපි කියනවා 50 microliter කියලා කියනවා. හරි ඔයාලා මතකද නේද drop එකක් කියන්නේ කොච්චරද කියලා අපි ගණනුත් හදනවා calculation කරනවා 1 ml වල drop 15යි මේ ඇහැ ඇතුලේදී drop එක volume එක 50 microliter කියලා අපි සලකන්නේ right ඉතින් ඔය දේවල් ටික තමයි තව තියෙනවා පොඩි කාරණා ටිකක් හරි සාමාන්‍යයෙන් අපි කතා කරනවා ඇස සම්බන්ධයෙන් anatomy physiology පිට මේ විදිහට කාරණා කීපයකින් කතා කරනවා හරි ඊට පස්සේ ඇහි ස්ටෙරිලිටි එක ගැන කතා කරනවා ස්ටෙරිලිටි වලින් පස්සේ ඔප්තැල්මික් ප්‍රිපරේෂන් වල ඉදිරි කාරණා ගොඩාක් තියෙනවා කතා කරන්න අපි ඒ ටික කතා කරමු ඊළඟ සතියේ හරිද ඉතින් මේකට පාවිච්චි කරන ඖෂධ වර්ග මේ ඖෂධ කොහොමද බලපාන්නේ මොකටද දෙන්නේ හරි මොනවද මේවා ප්‍රිසර්ව් කරන් දාන්නේ හරි සාමාන්‍ය ප්‍රිසර්වේටිව් වර්ග මොනවද හරි ඔය වගේ දේවල් තමයි මේ කතා කරන්නේ මේක සාමාන්‍යයෙන් complete note එකක් ඔයාලගේ කියන්නේ pharmaceutics college දෙකම එකතු කරලා හදපු note එකක් තමයි මේකේ තියෙන්නේ මේක ඔයාලට භාවිතා කරන්න මම දෙන්නම් හරිනේ right එහෙනම් අදට අපි නවත්තමු නේද
high preparation ගැන ඊළඟ සතියේ කතා කරමු. ඊළඟ සතියේ අපි හරියටම ටිකක් කාලේ දෙපැත්තට බෙදලා පැය පැයම ගමු. මොකද මේ NMR එක කරන්න ගියම වෙලා වෙනවා දැනෙන්නේ. එහෙනම් අපි ඉස්සල්ලා high preparation කරලා ඊට පස්සේ NMR එක ගන්න. ඒක හොඳයි නේ. හරි. එහෙනම් අදට අපි නවත්තමු. ඊළඟ සතියේ අපි සාමාන්‍ය විදිහට කරමු. ඔයාලට මේ මොකද්ද ලිපිඩ් ලෝවරින් ඩ්‍රග්ස් ගැන කරලා නැත්නම් බොහෝ දුරට බදාදා හවස ක්ලාස් එකක් දානවා. ඒකට පුළුවන් නම් එකතු වෙන්න කරලා නැති කට්ටිය විතරයි. හරි. එහෙනම් මම අද නවත්තන්න. අපි ලබන සතියේ ආපහු හමු වෙමු මේවත් එක්ක. හරි. එහෙනම් ආයිබෝන් හැමෝටම. Thank you, sir. Ayubowan. හරි.